එහෙනම් අපි ඊගොනුයි දෙවෙනි කොටස සාකච්ඡාව ආරම්භ කරනවා. ඒතර අද 16 වෙනි කාණ්ඩය පටන් ගන්න තියන්නේ අපට 16 වෙනි කාණ්ඩය අපිට පළවෙනියටම තියෙනවා ඔක්සිජන් රසායනය ගැන. ඊට පස්සේ අපි කතා කරනවා සල්ෆර් රසායනය ගැන. ඒකට අපි පළවෙනියටම ගමු ඔක්සිජන්. ඔක්සිජන් ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට ඔක්සිජන් ගත්තාම ඔක්සිජන් වල බහුරූපී ආකාර ප්‍රධානව දෙකක් තියෙනවා. බහුරූපී ආකාරයක් කියන්නේ මොකද? ඒකෙම විතරක් හැදලා තියෙන වෙන කට්ටිය. දැන් කාබන් විතරක් හැදලා තියෙන කට්ටිය අපි ගත්ත කවුද? දියමන්ති, මිනිරන්, ෆුලරින්. ඒ වගේම තමයි ඔක්සිජන් ගත්තාම ඔක්සිජන් පරමාණුව ගත්තට පස්සේ මෙයාගේ බහුරූපී ආකාර ප්‍රධානව දෙකක් තියෙනවා. මොකද්ද? ඕසෝනුයි ඔක්සිජන්. නේද? එහෙනම් මේ ඔක්සිජන් වලට අදාළව බහුරූපී ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඔක්සිජන් වායුව, අනිත් එක ඕසෝන්. O2 අපි දන්නවා අඳින්න. විත්ත බන්ධනයක් තියෙනවා. ඕසෝන් ගත්තාම ලුයිස් සිව්හේ ගත්තොත් මේ විදිහේ ලුයිස් සිව්හේ තමයි තියෙන්නේ. එතකොට මේ බහුරූපී ආකාර අතරින් සම්මත ආකාරයේ විදිහට සලකන්නේ අපි O2 හේතුව තමයි වැඩිපුරම තියෙන්නේ O2 විදිහට. ඊළඟට අපිට මේ කොටසෙදී කතා කරන්න වෙනවා ඔක්සිජන් අඩංගු සංයෝග ගැන අධ්‍යයනය. එතකොට මේව පාඩමේදී අපි ඔක්සිජන් අඩංගු සංයෝග ලෙස අපි ජලය ගැන වගේම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන මේ පාඩමේදී අපිට කතා කරන්න තියෙනවා. ඒතර අපි ඊළඟට අපිට තියෙන්නේ ප්‍රධානම මේ ජලයේ ගතිගුණ ඒ වගේම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන කතා කරන්න. ඒ ටික තමයි මේ කොටස ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ ජලය ගැන මුලින්ම කතා කරලෙමු. ඔක්සිජන් අඩංගු සංයෝගයක් විදියට ජලය. ඒතර අපි දන්නවා ජලය කියන්නේ උභය ප්‍රෝටික ප්‍රභේදයක්. සමතුලිතතාවය යටතේ කතා කරනවා මේක. උභය ප්‍රෝටික ප්‍රභේදයක් කියන්නේ මොකක්ද? උභය ප්‍රෝටික ප්‍රභේදයක් කියන්නේ ජලයට අම්ලයක් ලෙස වගේම බස්මයක් ලෙසද හැසිරෙන්න පුළුවන්. උභය ප්‍රෝටික ප්‍රභේද කියන්නේ අම්ලයක් ලෙස මෙන්ම බස්මයක් ලෙසද හැසිරිය හැකිය. එතකොට අම්ලයක් වෙන්නේ මොනවා කරොත්ද? අම්ලයක් වෙන්නේ H+ පිට කරනවා. කියන්නේ H+ දායක කරනවා. කියන්නේ ජලයට H+ දායක කරලා අම්ලයක් වෙන්න පුළුවන් H+ ලබා ගන්න. කියන්නේ H+ ප්‍රතිග්‍රහණය කරලා බස්මයක් වෙන්න පුළුවන්. එතකොට අපෙන් අහුවොතින් ජලය අම්ලයක් වීමට උදාහරණ බස්මයක් ලෙස හැසිරීමට උදාහරණ. ජලය අම්ලයක් කිව්වොත් ඒක වැරදි. අම්ලයක් ලෙස වගේම බස්මයක් ලෙසද හැසිරෙන්න පුළුවන්. ඒ තේරුම තමයි උභය ප්‍රෝටිකයි කියන්නේ. උභය ප්‍රෝටික කියන්නේ මොකද්ද? අම්ලයක් විදිහට හැසිරෙන්නත් පුළුවන් බස්මයක් විදිහට හැසිරෙන්නත් පුළුවන්. උභය ගුණී කියන්නේ අම්ල සමගත් ප්‍රතික්‍රියා කරන්න පුළුවන් බස්ම සමගත් ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒතකොට ජලය අපි ගත්තොත් අම්ලයක් විදිහට හැසිරීමට ගතයි සක්‍රීය ලෝහත් එක්ක ප්‍රතික්‍රියාවක්. සක්‍රීය ලෝහත් එක්ක ජලය HOH හයිඩ්‍රොක්සයිඩය හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. මෙතනදී H2 පිට කරනවා. ලෝහ සමග H2 පිට කරන්නේ ලෝහ H2 පිට කරන්නේ අම්ලත් එක්ක. ලෝහ අම්ල සමග තමයි H2 පිට කරන්නේ. එහෙනම් මෙතන මෙන්න ජලය අම්ලයක් වෙනවා. ජලය බස්මයක් විදිහට හැසිරෙනවා අම්ලත් එක්ක ඉඳිද්දි. අපි ප්‍රබල අම්ලයක් ගමු HCl. HCl එක ජලයේ ඉඳිද්දි HCl ගේ H+ ජලයටම උදාහරණයක්. එතකොට H3O+ එනවා. ඒ වගේම Cl- නිදහස් වෙනවා. එතකොට මෙතන බලන්න H+ පිට කරලා HCl ජලයේ H+ ලබාගෙන H+ ලබාගෙන කියන්නේ H+ ප්‍රතිග්‍රහණය කරමින් බස්මයක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි තව හොඳ උදාහරණයක් දන්නවා සමතුලිතතාවය කියලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඇති ඒක
ජලයේ සයන් අයනීකරණය. ජලයේ සයන් අයනීකරණය ගත්තාම අපි එක ජල අණුවක් අම්ලයේ විදියටත් තව ජල අණුවක් බෂ්පයේ විදියටත් හැසිරෙනවා. ජල අණු දෙකක් අතරින් H3O+ OH- ඇති වෙද්දි එක ජල අණුවක් අම්ලයේ විදියට හැසිරලා H+ පිට කරනවා. අනිත් ජල අණුව H+ ලබා ගන්නවා. එහෙනම් ඔන්න ඔය විදියට මේකේ දෙකම තියෙනවා. මෙතන ගත්තොත් එක ජල අණුවක් H2O දන්න H2O නේ ප්‍රතික්‍රියා කරන්නේ. එක ජල අණුවක් අම්ලයේ විදියට හැසිරෙනවා. තව ජල අණුවක් බෂ්පයේ විදියට හැසිරෙනවා. ඒතර ජලයේ සයන් අයනීකරණය ගත්තොත් එතන උභය ප්‍රෝටික ගති ගුණය හොඳටම පේන්න තියෙනවා. මොකද අම්ලයක් විදියට මෙන්න බෂ්මයේ විදියට හැසිරෙන්නේ ජල අණුවන තමයි. ඊළඟට අපි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගත්තහම H2O2. එයාගේ ලුයිස් විවහය අපි කතා කරලා තියෙනවා. පොතක් දිගෑරියා වගේ අපි ලැප් එකක් වගේ කියලා කියනවා. බන්ධන කෝණ ගැනත් අපි මෙයා ගැන කතා කරලා තියෙනවා. මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ගේ තියෙන විශේෂත්වය තමයි මේකේ ඔක්සිජන් පරමාණුවක තියෙන්නේ ඍණයක ඔක්සිකරණ අවස්ථාව. මෙහි ඔක්සිජන් පරමාණුවක් ඍණයක ඔක්සිකරණ අවස්ථාවේ පවතී. ඔක්සිකරණ අවස්ථාවේ පවතී. මෙන්න මේ හේතුව හින්දා මෙයාට දීදාකරණය වීමේ හැකියාවක් තියෙනවා. ඇයි දීදාකරණයක් වෙන්න පුළුවන් වෙන්නේ? දීදාකරණයක් කියන්නේ මොකද්ද? දීදාකරණයක් කියලා අපි කියන්නේ එකම කෙනා එකම සංයෝගයේ ඔක්සිකරණයටත් ඔක්සිහරණයටත් ලක් වෙනවා නම් අපි කියනවා දීදාකරණයක් කියලා. ඒතර මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ගේ ඍණයකේ ඉන්න කෙනාට බිඳුවේ ඉන්න ජලයේ බවට ඔක්සිකරණය වෙන්නට ඍණ දෙක ඔක්සිකරණ අවස්ථාවේ ඉන්න ජලයේ බවට ඔක්සිහරණය වෙන්නට පුළුවන්. මෙන්න මේ ඍණයක ඔක්සිකරණ අවස්ථාව තියෙන හින්දා H2O2 වලට දීදාකරණ ප්‍රතික්‍රියා දැක්විය හැකියි. හැබැයි හොඳට මතක තියාගන්න මේ දීදාකරණයක් වෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් විතරක් ඉන්නකොට. ඒ කියන්නේ හිතන්නකෝ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක්ක ඔක්සිකරණය වෙන කෙනෙක් ඉන්නවා කියලා. එතකොට H2O2 කරන්නේ ඔක්සිහරණය වෙන එක විතරයි. පැහැදිලි නේද? එහෙනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මොකද්ද වෙන්නේ? ඍණයකේ ඉන්නේ ඔක්සිජන් කෙනෙක් ජලයේ බවට ඍණ දෙක අවස්ථාවට ඔක්සිහරණය වෙනවා. ඒ වගේම ඔක්සිජන් O2 වල බිඳුව ඔක්සිකරණ අවස්ථාව. උඩ ඍණයකේ නම් බිඳුවට ඔක්සිකරණය වෙනවා. මේකෙන්ද අපි කියනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට දීදාකරණ ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන් කියලා. අනිත් දේ තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ගේ ගුණාංග ගැන කතා කරොත් OH අන්ත දෙකක් තියෙනවා. මේ හින්දා දෙපැත්තකින්ම හයිඩ්‍රජන් බන්ධන ඇති කරගන්න පුළුවන්. නේද? මෙන්න මේ OH අන්ත දෙකක් පවතින බැවින් ජලයට වඩා හදාගන්න පුළුවන් හයිඩ්‍රජන් බන්ධන ප්‍රමාණය වැඩි. පවතින බැවින් අණු අතර මොකද්ද වෙන්නේ? හයිඩ්‍රජන් බන්ධන ජලයට වඩා හැදෙනවා. දෙපැත්තකින් හැදෙන්න පුළුවන්. ජල බැවින් අණු අතර හට ගන්නා හයිඩ්‍රජන් බන්ධන ප්‍රමාණය වැඩි. ඒකෙන්ද මොකද්ද වෙන්නේ? මෙයාගේ තාපාංකය ජලයේ තාපාංකයට වඩා වැඩි. ජලයේ තාපාංකය අපි කියනවා 100යි. එහෙනම් මෙයාගේ තාපාංකය ඊට වඩා වැඩි. මෙයාගේ තාපාංකය 150ක් වෙනවා. H2O2 වල තාපාංකය සෙල්සියස් 150ක් පමණ වේ. අනිත් දේ තමයි මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන 2013 ආව වගන්ති ප්‍රශ්න. ඒ වගන්ති ප්‍රශ්නයේදී කියලා තිබුණා මේක සාන්ද්‍ර ද්‍රාවණීය වර්ණය. දැන් අපි උනත් බොහෝ අය අපි දැනගෙන ඉන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ අවර්ණ කෙනෙක් කියලා. හැබැයි ඉතා සාන්ද්‍ර අවස්ථාවේදී මෙයා ලා නිල් පාටක් ගන්නවා. ඒවත් මතක තියාගන්න. ඒ වගේම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ගේ ගුණාංග විදිහට අපි තව ටිකක් දැනගන්න ඕන. මෙයාගේ සුළු ආම්ලිකතාවයක් තියෙනවා. ඒ දේත් මතක තියාගන්න. සුළු ආම්ලිකතාවක් ඇත. ඔය ගුණාංගත් පොඩ්ඩක් මතක තියාගන්න. මොකද ABCD ප්‍රශ්න වලට ආවම කොහොම තියෙන සාමාන්‍ය ගුණත් අහනවා. මේ ගුණ ඉතින් අහලා තියෙන විභාගෙට. ගුණ ටික පොඩ්ඩක් මතක තියාගන්න. හරි.
ඊළඟට අපිට කතා කරන්න තියෙන අවසාන වශයෙන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ගේ ඔක්සිකාරක ගුණ. එතකොට ඔක්සිකාරක ගුණ කියන්නේ මොනවද? H2O2 ගේ ඔක්සිකාරක ගුණ. ඔක්සිකාරකයක් කියන්නේ ඔක්සිහරණය වෙනවා. නේද? ඔක්සිකාරකය කියන්නේ ඔක්සිහරණය වෙන කෙනා. වෙන අය ඔක්සිකරණයට ලක් කරනවා. එහෙනම් H2O2 ඔක්සිහරණය වෙන්නේ කවුරු බවටද? ජලය බවට. මොකද H2O2 ගේ ඔක්සිජන් මත ඔක්සිකරණ අවස්ථාව ඍණ 1යි. මෙතන ඍණ 2 ඉන්න ජලය බවට ඔක්සිහරණය වෙනවා. එහෙනම් මේ දේ සිද්ධ වෙන්න නම් ඉන්න ඕනේ කවුද? ඔක්සිහරණයක් වෙන්න නම් ඔක්සිකරණය වන ප්‍රභේද ඉන්න ඕනේ. එහෙනම් කවුද ඔක්සිකරණය වන ප්‍රභේද? හේලයිඩයක් හිටියොත් I- හිටියොත් ඒගොල්ලෝ I2 බවට ඔක්සිකරණය වෙනවා. එතකොට ආයේ Fe ධන දෙක වගේ හිටියොත් පහළ ඔක්සිකරණ අවස්ථාවක ඒගොල්ලෝ ඉහළ ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිකරණය කරනවා. ආයේ ටින් ලෙඩ් දෙන්නගේ ධන දෙක අවස්ථාව ධන හතර අවස්ථාවට ඔක්සිකරණය වෙනවා. නේද? ආයේ ලෙඩ් සල්ෆයිඩ් හිටියොත් ලෙඩ් සල්ෆේට් ඒ බවට පත් වෙනවා. ඍණ දෙකෙන් ධන 6 ඔක්සිකරණ අවස්ථාවට පත් වෙනවා. මේ අයට පුළුවන් H2O2 ඔක්සිහරණය වෙන්න. මොකද ඔක්සිහරණයක් වෙන්න නම් ඔක්සිකරණය වන කෙනෙක් ඉන්න ඕනේ. ඒ වගේම H2O2 වල ඔක්සිහාරක ගුණ අපි ගත්තොත් ඒව දක්වන්න, ඒ කියන්නේ ඔක්සිහාරක කියන්නේ H2O2 ඔක්සිකරණයට ලක් වෙනවා. ඔක්සිහරණය වෙන අය ඉන්න ඕන. එහෙනම් H2O2 ඔක්සිකරණයට ලක් වෙන්නේ කොහොමද? H2O2 ගේ ඍණ 1 ඔක්සිකරණ අවස්ථාවේ ඉන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බිඳුව අවස්ථාවේ O2 බවට පත් වෙනවා. නම් මේ දේ වෙන්න නම් ඔක්සිහරණය වන ප්‍රභේද ඉන්න ඕන. කවුද ඔක්සිහරණය වන ප්‍රභේද? ඒවා පොඩ්ඩක් දැනගෙන තියාගන්න. උදාහරණ ලියන්න එන්න පුළුවන්. පර්මැංගනේට් හිටියොත් එමෙන් ධන දෙක අවස්ථාවට ඔක්සිහරණය වෙනවා. පර්මැංගනේට්ගේ මැංගනීස් ධන 7 ඔක්සිකරණ අවස්ථාවේ ඉන්නේ. එයා ධන දෙකේ එමෙන් ධන දෙක ආයන බවට පත් වෙනවා. දම් පාට මෙයා ලාරෝස වර්ණ තත්ත්වයට පත් වීම සිද්ධ වෙනවා. ආයි ඩයික්‍රොමේට් හිටියොත් එහෙම එයා මොකද වෙන්නේ? Cr2O72- හිටියොත් ධන 6 එකක එයා Cr ධන 3 පොළ පාට අවස්ථාවට පත් වෙනවා. තැඹිලි පාට ඩයික්‍රොමේට්. පැහැදිලිද? ආයේ සිල්වර් වල ගත්තොත් අපි දන්නවා පහළම 4 දෙනාගේ මකර සිල්වර්ගේ පාර්ට්ස් 4ක් යටම 4 දෙනාගේ සිල්වර්ගේ ගත්තොත් මේගොල්ලන්ට පමණක් පුළුවන් ලෝහය දක්වා ඔක්සිහරණය වෙන්න. ඒක විශේෂයෙන් මතක තියාගන්න. වෙන කිසිම කෙනෙක්ට ලෝහය දක්වා ඔක්සිහරණය වෙන්න බෑ. මේ සිල්වර්ට පුළුවන්. පහළම ඉන්න කට්ටියට විතරයි මේ ලෝහය දක්වා පත් වීම සිද්ධ වෙන්නේ. අපි ගිහුවා තාප යෝජනයේදී ලෝහය දක්වා පත් වෙන්නේ විද්‍යුත් සංශ්ලේෂණීය යටම 4 දෙනා විතරයි. මේ ගුණාංගයක් මෙතනදිත් මතක් කරගන්න. එහෙනම් ওই විදිහට H2O2 වල ඔක්සිකරණ ඔක්සිහරණ ගුණ දැනගන්න පුළුවන්. ඔයගොල්ලෝ තනියම මේවට සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ ගෙදරදී. මොකද අපි රෙඩොක්ස් කරලා තියෙන්නේ මේ ඔක්කොටම අදාළ තුලිත රසායනික සමීකරණ ලියන්න ඕන. පැහැදිලිද? ඒ කියන්නේ ඔයගොල්ලෝ ගන්න ඕනේ H2O2 ඉන්නවා I- එක. මේ එක අරගෙන ලියන්න. එතකොට H2O2 ජලය වෙනවා I- I2. මේ ඔක්කොටම තුලිත රසායනික සමීකරණ ලියන්න. මොකද අපි රෙඩොක්ස් ඔක්කොම කරලා තියෙන්නේ. රෙඩොක්ස් වල වීඩියෝස් දෙකෙත් මේවා ඔක්කොම සාකච්ඡා වෙනවා. පාස්මික මාධ්‍යත් ඔක්කොම වෙනම කතා කරනවා. මම මෙතනදී කරන්නේ මතක තියාගන්න ඕන දේ විතරයි පැහැදිලි කරන්නේ අපේ සෙමිනාර් එකේදී. එහෙනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් රසායනය තුතනින් ඉවරයි. ඒ අනුව ඔක්සිජන් යටතේ කතා කරන්න තියෙන කරුණු ටික හරි. ඊළඟට තියෙන්නේ සල්ෆර් රසායනයට යන්න. එතකොට ඊළඟට අපි සල්ෆර් රසායනය ගැන ගත්තාම සල්ෆර් වල බහුරූපී ආකාර කීයක් තියෙනවද? 4ක් තියෙනවා. බහුරූපී ආකාර මොනවද? සල්ෆර් වල බහුරූපී ආකාර 4කි. බහුරූපී ආකාර 4 මොනවද? රොම්බසීය සල්ෆර්, ඒකානති, කලිල සල්ෆර්, සුවිකාර්ය සල්ෆර්. ඔය 4 තමයි බහුරූපී ආකාර වෙන්නේ.
අපි මෙතන සල්ෆර් වල බහුරූපී ආකාර හතරක් තියෙනවා කියලා ප්‍රධානව කිව්වට නව නිර්දේශයේ යටතේ සල්ෆර් ප්‍රධාන බහුරූපී ආකාර වර්ග දෙකකට වර්ග කරනවා. ඒ තමයි ස්ෆටික රූපී සල්ෆර් සහ අස්ෆටික රූපී සල්ෆර් කියලා. ස්ෆටික රූපී ආකාරයි අස්ෆටික රූපී ආකාරයි. මේක කලින් සිලබස් එකේ තිබුණ නැහැ. මේ ස්ෆටික රූපී ආකාරය යටතේ තමයි රොම්බසීය සල්ෆර් ඒ වගේම ඒකානති සල්ෆර් තියෙන්නේ. ඒ වගේම අස්ෆටික රූපී ආකාරය යටතේ මොනවද තියෙන්නේ? සුවිකාර්ය සල්ෆර් ඒ වගේම කලින සල්ෆර් සුවිකාර්ය සල්ෆර් ඒ වගේම කලින සල්ෆර් ඒ වගේම කිරි සල්ෆර් මොන විදිහට වර්ග කරලා තියෙනවා. අපේ ස්වාභාවිකව සල්ෆර් වල ස්ථායී ආකාරය වෙන්නේ රොම්බසීය සල්ෆර්. මේ හැම ආකාරයක්ම කාලය ගත වෙනකොට මේ රොම්බසීය සල්ෆර් බවට පත් වෙනවා. ඒතර සල්ෆර් වල අණුක තත්ත්වය වෙන්නේ S8 සල්ෆර් පරමාණු 8ක් එකිනෙකට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. මේකට අපි කියනවා ඔටුන්නක හැඩයට තියෙන්නේ ට්‍රාන්ස් ව්‍යුහය කියලා කියනවා මේකට. ට්‍රාන්ස් ඇවිල්ලා තියෙන ඔටුන්නට කියන්නේ කවුන්නේ. මේ වචනේත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. මොනවා මේ විදිහට සල්ෆර් පරමාණු මේ ඩොට් ටියුබ් තැන්වල ඉන්නවා S8 විදිහට තමයි සල්ෆර් ඉන්නේ. එතකොට මේ රොම්බසික සල්ෆර් කියන මේ හැඩය මෙයාට අරගෙන තියෙන්නේ මෙයාගේ අපි වීදුරු කතාවකට මේ සල්ෆර් දිය කරලා ජලීය ද්‍රාවණයක් හදාගෙන කාබන් ඩයිසල්ෆයිඩ් වල දිය කරලා ඒක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් බැලුවහම මෙයාගේ පේන්නේ අපට රොම්බසයක් වගේ තමයි අපිට ඩිස් වෙන්නේ ව්‍යුහය. අපි රොම්බසයක් හඳිමු. ඔය විදියට රොම්බසයක් වගේ තමයි තියෙන්නේ. ඒකාන සල්ෆර් කියන්නේ මෙයා ඉදිකටු සුදුති හැඩති තමයි තියෙන්නේ. ඉදිකටු උඩ කියන තේරුම තමයි ඒකානති කියන්නේ. මේක කියන්න හේතුව තමයි මේ කාබන් සල්ෆයිඩ් ද්‍රාවණය මේ දිය කරලා ඉවර වෙනවා හදාගත්තාම වේලෙන් නැරියාම කබලක් හැදෙනවා. ඒ කබල කැඩුවට පස්සේ කොනේ බිත්ති වල අතුල් බිත්තියේ ඉදිකටු වගේ ව්‍යුහ දක්නට ලැබෙනවා. ඒකින්ද තමයි මෙයාට ඒකාන සල්ෆර් කියන්නේ. මේ සුවිකාර්ය සල්ෆර් කියන්නේ සල්ෆර් හොඳට වතුරේ මිශ්‍ර කරලා මැටි වගේ අනන්න පුළුවන්. ඒකින්ද තමයි සුවිකාර්ය සල්ෆර් කියන්නේ. කලින සල්ෆර් කියන්නේ ඇත්තටම රසායනික ප්‍රතික්‍රියාවකදී නිදහස් වෙන සල්ෆර්. ඔයගොල්ලෝ දන්නවා රෙඩොක්ස් වෙද්දී H2S සල්ෆර් බවට පත් වෙනවා. ඒ වගේම පොළවෙන් කෙලින්ම නිස්සාරණය කරගන්න සල්ෆර් වලට අපි කිරි සල්ෆර් කියලා කියනවා. ඒක කිරි සල්ෆර් තමයි ඔය ප්‍රධානම කඩේ ගන්න තියෙන අපිට සල්ෆර් කියලා. ගෙන්දගම් කියලා අපි ගන්නෙ. ඒ වගේම කලින සල්ෆර් හොඳට මතක තියාගන්න රසායනික ප්‍රතික්‍රියාවලදී නිදහස් වෙන සල්ෆර්. ඒ කියන්නේ ඔය රෙඩොක්ස් වෙද්දී H2S සල්ෆර් බවටනේ ඔක්සිකරණය වෙන්නේ. අනේම ප්‍රතික්‍රියාවලින් නිදහස් වෙන සල්ෆර් තමයි කලින සල්ෆර් වෙන්නේ. ඒතර මේ ආකාර අතරින් ස්ථායී වෙන්නේ රොම්බසීය සල්ෆර්. ඒ කියන්නේ අනිත් ආකාර ඔක්කොම කාලය ගත වෙනකොට මේ රොම්බසීය සල්ෆර් බවට පත් වීම සිද්ධ වෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සල්ෆර් වල විවිධ ඔක්සිකරණ අංක සඳහා උදාහරණ. ඒතර අපි නයිට්‍රජන් රසායනයටත් ඒ විදිහට කතා කරා. ඔක්සිජන් ගැන අපි දන්නවා. ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංක මම පටන් ගත්තේ කතා කරා. ධන දෙක තියෙනවා OF2 ඍණ දෙක ඔක්සයිඩ් ඍණ එක පෙරොක්සයිඩ් බිඳුව ඔක්සිකරණ අවස්ථාව O2 සුපර් ඔක්සයිඩ් වල බිඳුවයි ඍණ එකයි. සල්ෆර් වලත් ඒ විදිහටම සල්ෆර් වල විවිධ ඔක්සිකරණ අවස්ථා දැනගන්න ඕන උදාහරණත් එක්ක. එතකොට සල්ෆර් වල NH2 NP6 වින්‍යාසය අවම ඍණ දෙක ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන ඍණ දෙක අවස්ථාවට යනවා. එතකොට ඍණ දෙක ඍණ එක බිඳුව ධන එක ධන දෙක ධන තුන නැහැ ධන හතර ඒ වගේම ධන පහ ධන 6 කියන අවස්ථාව තමයි කියන්නේ. ධන තුන අවස්ථාව අපට අහු වෙන්නේ නැහැ. එතකොට ඍණ දෙක මතක තියාගන්න H2S වල ඍණ දෙකයි. ආය ඕනම ලෝහ සල්ෆයිඩ් එක ඍණ දෙකයි. පැහැදිලිද? මේකේ දෙගුණ වුණාම මෙතන සල්ෆයිඩ් එක ඍණ දෙකනේ. මේක දෙගුණ වුණාම H2S2 වුණාම එකක් ඍණ එක වෙනවා. මෙතන Na2S2 වුණාම ඍණ එක වෙනවා. බිඳුව අවස්ථාව අපි ගත්තොත් එහෙම
සල්ෆර් වැදලා ඉන්න S8 වල බිඳුවයි. ඒ වගේම තයෝසල්ෆේට් අයනයේ එක බිඳුව ඔක්සිකරණ අවස්ථාවක කෙනෙක් ඉන්නවා. තයෝසල්ෆේට අණු අපි දන්නවා. මෙන්න මේ කාර්යාන්ත පරමාණුවේ සල්ෆර්ගේ ඔක්සිකරණ අවස්ථාව බිඳුවයි. ඒ වගේම ටෙට්‍රාසයනේට් වලත් එක සල්ෆර් කෙනෙක්ගේ බිඳුව ඔක්සිකරණ අවස්ථාවේ තියෙනවා. සල්ෆර් ධන එක හැලජනත් එක්ක හදන සංයෝග අපට ගන්න පුළුවන්. ධන දෙක විදියට මෙතනත් හැලජන තමයි. මේ වගේම දෙයක් තමයි වෙන්නේ. SCl2 ගත්තොත් සල්ෆර් ධන දෙකයි. SF2 ගත්තොත් සල්ෆර් ධන දෙකයි. මේක දෙකෙන් ගුණ වුණාම සල්ෆර් ඒ කියන්නේ S2Cl2 වුණාම සල්ෆර් ධන එක. S2F2 වුණාම සල්ෆර් ධන එක. මේ වගේම තමයි. ඍණ දෙකේ ඉන්න කෙනාගේ සල්ෆර් දෙන්නේ කියලාම එකක් ඍණ එක වෙනවනේ. ඒ විදිහට මෙතන මතක තියාගන්න. ඒතර ධන හතර අවස්ථාව වල දන්නවා SO2 වල ධන හතරයි සල්ෆියුරස් අම්ලයේ ධන හතරයි. තව මොනවද තියෙන්නේ? ඕනම සල්ෆයිඩ් එකක් ලියන්න ඉතින් සෝඩියම් සල්ෆයිඩ් ඕනම සල්ෆයිඩ් එකක් සල්ෆර්ගේ ධන හතරයි. ධන පහ ගත්තොත් ටෙට්‍රාසයනේට් වල සල්ෆර් කෙනෙක්ගේ ධන පහ ඉන්නවා. ධන 6 SO3 ගේ ඉන්නවා. H2SO4 ගේ ඉන්නවා. මොන විදිහට එකක් හරි මතක තියාගන්න. ඔක්කොම ඔක්සිකරණ අවස්ථා නෙමෙයි අඩුම ඔක්සිකරණ අවස්ථා පහකටත් දාලා උදාහරණයක් ගන්න. ඔක්සිකරණ අංක වලින් ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලන්ට ඔක්සිකරණ අංක හොයන කෙටි ක්‍රම කරලා ඇත්තේ බන්ධන පාඩමට. ඒ කෙටි ක්‍රමය යොදාගෙන ඔක්සිකරණ අවස්ථා හොයන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මෙන්න මේ අවස්ථා දෙක තමයි ගොඩක් අයට අමතක වෙන්නේ. හරි. ඔන්න එන සල්ෆර් වල විවිධ ඔක්සිකරණ අවස්ථා යටතේ තියෙන උදාහරණ ටික. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සල්ෆර් වල ප්‍රතික්‍රියා. සල්ෆර් වල ප්‍රතික්‍රියා යටතේ මුලින්ම අපි ගමු සල්ෆර් සක්‍රීය ලෝහ සමග ප්‍රතික්‍රියාවලදී. සක්‍රීය ලෝහ සමග ගත්තොත් සල්ෆර් ප්‍රතික්‍රියාවෙද්දී සල්ෆර් මොකද්ද වෙන්නේ? ලෝහය නම් ඔක්සිකරණය වෙනවා සල්ෆර් ඔක්සිහරණයට ලක් වෙනවා. පැහැදිලි නේද? එහෙනම් මැග්නීසියම් එක ගත්තොත් සල්ෆර් මොකද වෙන්නේ? මැග්නීසියම් සල්ෆයිඩ් හදනවා. මැග්නීසියම් බිඳුවේ ඉඳන් ධන දෙක ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිකරණය වෙනවා. සල්ෆර් බිඳුවේ ඉඳන් ඍණ දෙක අවස්ථාවට ඔක්සිහරණය වෙනවා. සක්‍රීය ලෝහ කියන්නේ මොනවද? විද්‍යුත් රසායන ශ්‍රේණියේ උඩම ඉන්නේවා. අපි දීලා ඇති ඔයගොල්ලෝ කෙටි ක්‍රමත්. හරිද? එහෙනම් මෙහිදී වෙන්නේ මෙහිදී සල්ෆර් ඔක්සිහරණයට ලක් වේ. හොඳට මතක තියාගන්න සක්‍රීය ලෝහත් එක්ක සල්ෆර් වල ප්‍රතික්‍රියාව ගත්තොත් සල්ෆර් ඔක්සිහරණයට තමයි වෙන්නේ. ඒ වගේම සල්ෆර් ගත්තොත් දහනය වෙද්දී සල්ෆර් ඕනම කෙනෙක් දහනය වෙනවා කියන්නේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාව SO2 බවට තමයි පත් වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම සල්ෆර් උණු සාන්ද්‍ර නයිට්‍රික් උණු සාන්ද්‍ර සල්ෆියරික් සමග ප්‍රතික්‍රියාවවලදී සල්ෆර් වෙන්නේ ඔක්සිකරණයට ලක් වීම. එහෙනම් දැන් අපි බලමු දැන් මෙතන ඔක්සිහරණයන කතා කරේ සක්‍රීය ලෝහත් එක්ක. සල්ෆර් ඔක්සිකරණයට ලක් වෙනවා. ඒ වගේම සල්ෆර් දහනයේදී හා සල්ෆර් සාන්ද්‍ර HNO3 හා H2SO4 සමග ප්‍රතික්‍රියා කළ විට ඔක්සිකරණයට ලක් වේ. නයිට්‍රික් අම්ලයේ ප්‍රතික්‍රියාව අපි කතා කරා සල්ෆර් උණු සාන්ද්‍ර නයිට්‍රික් ගත්තොත් H2SO4 දක්වා යනවා කියලා කිව්වා. සාන්ද්‍ර සල්ෆියුරික් ගත්තොත් SO2 දක්වා විතරයි යන්නේ. නේද? සල්ෆර් දහනය ගත්තොත් එනම් සල්ෆර් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාව SO2 සල්ෆර් උණු සාන්ද්‍ර නයිට්‍රික් නම් අපි ඊයේ වෙනම කතා කරා ඒක මෙතන කතා කරන්න ඕනෙත් නැහැ. සල්ෆර් ඔක්සිකරණය වෙන්නේ H2SO4 දක්වා. නයිට්‍රික් අම්ලයේ ධන පහ අවස්ථාවේ ඉන්න කෙනා NO2 බවට ඔක්සිහරණය වෙනවා. ජලය ලැබෙනවා. නේද? ඒ වගේම සල්ෆර් උණු සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම මෙතන සල්ෆර් වෙන්නේ SO2 බවට ඔක්සිකරණය වීමක්. ඒ වගේම H2SO4 ගේ ඉන්න සල්ෆත් වෙන්නේ SO2 බවට ඔක්සිහරණයක්.
මෙතන ඔක්සිකරණ ඔක්සිහරණ දෙකෙන්මපත් වෙන්නේ SO2 බවට. මේක දීදාකරණයක් නෙමෙයි. දීදාකරණයක් කියන්නේ එකම කෙනා ඔක්සිකරණයටත් ඔක්සිහරණයටත් ලක්වීම. මෙතන වෙන්නේ ඔක්සිකරණයනුයි ඔක්සිහරණයනුයි දෙකෙන්ම ලැබෙන්නේ එකම කෙනා. මේවට කියන්නේ දීදාකරණය කියලා. නා අවසාන වශයෙන් අපිට ඊළඟට කතා කරන්න තියෙන සල්ෆර් වල දීදාකරණය. සල්ෆර් දීදාකරණය සිද්ධ කරනවා ක්ෂාරීය මාධ්‍යයේදී. පාශ්වික මාධ්‍යයේදී සල්ෆර් වල දීදාකරණය කතා කරාම සල්ෆර් සම්බන්ධ කරුණුත් ඉවරයි. එහෙනම් ඊළඟට අපි සල්ෆර් වල ප්‍රතික්‍රියා යටතේ කතා කරන්න තියෙන සල්ෆර් වල දීදාකරණය ගැන. සල්ෆර් ක්ෂාරීය මාධ්‍යයේදී දීදාකරණයක් සිද්ධ වෙනවා. සල්ෆර් ක්ෂාරීය මාධ්‍යයේ දීදාකරණය තමයි දැන් කතා කරන්නේ. එතකොට මෙතනදී වෙන්නේ මොකද්ද? සල්ෆර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙද්දී සල්ෆර් සල්ෆයිඩය බවට ඔක්සිහරණය වෙනවා. ඔක්සිහරණය වෙනවා. ඒ වගේම සල්ෆයිටය බවට ඔක්සිකරණය වෙනවා. එතකොට මෙතන බිඳුව ඔක්සිකරණ අවස්ථාවේ සල්ෆර් පින්න දෙකේ සල්ෆයිඩයට ඔක්සිහරණයට ධන 4 සල්ෆයිටයට ඔක්සිකරණයටත් ලක් වෙනවා. මේක මතක තියාගන්න බැරි නම් මේ පත්තන කට්ටිය ඔයගොල්ලෝ සරලව මතක තියාගන්න. H2SO SO2 ගැන දුන්නු ණයන දෙක නෙමෙයි. මෙයාට තනුකම්ලයක් දැම්මම H2S. මෙයාට තනුකම්ලයක් දැම්මම SO2. අන්න ඒ ණයන දෙකයි කියලා මතක තියාගන්නත් කෙටි. මේකටත් ඔයගොල්ලෝ තනියම ලියන්න ඕන සල්ෆර් වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම එතකොට ලැබෙන්නේ මොනවද? සල්ෆයිට් ඒ කියන්නේ සෝඩියම් සල්ෆයිඩ්. සෝඩියම් සල්ෆයිඩ් සෝඩියම් සල්ෆයිඩ්. මේකේ සම්පූර්ණ තුලිත රසායනික ප්‍රතික්‍රියාව ලියන්න. අපි රෙඩොක්ස් වලදී මේකට කරන කෙටි ක්‍රමයක් කතා කරලා තියෙන්නේ. පාර්ශ්වික මාධ්‍ය තුලිත කිරීම කෙටි ක්‍රමය. එහෙනම් ඔය කරුණු ටික තමයි අපිට සල්ෆර් යටතේ තියෙන්නේ. මේකට එන විදිය නම් මම මතක තියාගෙන ඉන්නේ 4ට 6යි කියලා මතක තියාගෙන ඉන්නේ මේ දෙක. මොකද 4ට 6යි. එහෙනම් මෙතන දෙකක් එද්දි මෙතන සල්ෆර් 4ක් වෙන්න නම් මෙතන කොහොමද එන්නේ? සෝරි. වැඩිපුර තිබ්බහම තමයි 4ට 6 වෙන්නේ. මේක 3ට 6ද? ඔව්. මේක 3ට 6. මේකේ පොඩි කතාවක් තියෙනවා මම නම් මේ අංක වලින් මතක තියාගෙන ඉන්නේ. 3ට 6 කියලා මතක තියාගන්නකො මේක. තව අවස්ථාවක් තියෙනවා සල්ෆර් වල මම ඒක පැහැදිලි කරන්නම්. මෙතන 3ට 6. එතකොට මේකේ දෙකක් එන්න ඕනේ මෙතනට ආවහම හරි සෝඩියම් සල්ෆයිඩ්. එතකොට ඉතුරු වෙන්න ඕන තව මොනවද? ජලය. ජලාණු කීයක් එන්න ඕනද? H6ක් වෙන ජලාණු 3. දැන් තුලිතද කියලා බලන්න. 6යි 6. ඔව් තුලිතයි. හරිද? මම නම් මේක මතක තියාගෙන ඉන්නේ මේ 3ට 6යි කියලා. 4ට 6 කියලා මම ලියන්න හේතුව කියන්නම්. දැන් හිතන්නකො මෙතන සල්ෆර් වැඩිපුර තිබ්බා කියලා. සල්ෆර් වැඩිපුර පවතින විට දෙයක් වෙනවා. මොකද්ද වෙන්නේ? මේ හැදුණු සල්ෆයිටය වැඩිපුර සල්ෆර් තිබ්බොත් වෙන්නේ මොකද්ද? සයෝ සල්ෆේටය බවට පත් වෙනවා. එයා සයෝ සල්ෆේටය බවට පත් වීම සිද්ධ වෙනවා වැඩිපුර සල්ෆර් තිබ්බොත්. ඒක හොඳට මතක තියාගන්න. එතකොට වැඩිපුර සල්ෆර් තිබ්බොත් සල්ෆර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාවේ මොනවද වෙන්නේ? සල්ෆයිටයයි සල්ෆයිඩයයි සයෝ සල්ෆේටයයි. Na2S2O3 ධන ජලය. ඔන්න ඕකට තමයි මම අර කලින් වැරදිලා අඩුවේ 4ට 6 කියලා. මෙන්න මේකට තමයි 4ට 6. දෙකක් තියෙනවා 2යි. එතකොට ජලාණු 3ක් ආවම හරි. 3ට 6 4ට 6. හරිද? මේකත් ඔයගොල්ලෝ තනියම ලියලා බලන්න සම්පූර්ණ රෙඩොක්ස් වල අර්ධ ප්‍රතික්‍රියා ලියලා සම්පූර්ණ ප්‍රතික්‍රියාව ගන්න try කරන්න. කෙටි ක්‍රම වලට වීඩියෝ දෙකක් දාලා ඇති එතනත්. එහෙනම් හොඳට මතක තියාගන්න. සල්ෆර් දීදාකරණය සාමාන්‍ය අවස්ථාවේදී සල්ෆයිඩයයි සල්ෆයිටයයි තමයි ලැබෙන්නේ. හැබැයි වැඩිපුර සල්ෆර් තිබ්බොත් එහෙම සයෝ සල්ෆේටය හැදෙනවා. එහෙනම් සල්ෆර් රසායනයේ සල්ෆර් සම්බන්ධ ප්‍රතික්‍රියා ටික හරි එහෙනම් අපිට සල්ෆර් අඩංගු සංයෝග ගැන තමයි දැන් කතා කරන්න තියෙන්නේ. එතකොට අපිට ඊළඟට තියෙනවා සල්ෆර් අඩංගු සංයෝග විදිහට SO2 H2S H2SO4 ගැන කතා කරන්න. එහෙනම් දැන් තියෙන්නේ අපිට සල්ෆර් අඩංගු සංයෝග විදිහට මුලින්ම සල්ෆර් ඩයොක්සයිඩ්.
SO2 රසායනය තමයි දැන් තියෙන්නේ. SO2 කියන්නේ ඔකට දන්නවා වායුවක්. මෙයා අවර්ණ මොන ගන්ධයක්ද? කටුක ගන්ධයක් සහිත වායුවක්. අවර්ණ අපි ගති ගුණ ටිකක් ලියමු. ගුණ ටික අවර්ණ කටුක ගන්ධයක් සහිත වායුවකි. මෙයා ආම්ලික වායුවක්. මෙයා ජලයේ දී වෙලා හැදෙන්නේ කවුද? දුබල අම්ලයක් වන H2SO3. ජලයේ දියවි නැත්නම් මෙයාගම අපි දුබල ආම්ලික වායුවකි. දුබල ආම්ලික වෙන්න හේතුව තමයි SO2 ජලයේ දිය වුණාම දුබල අම්ලයක් හදනවා කවුද? H2SO3. අපි S ගොනුව සෙමිනාර් එක දවසෙත් කතා කරා. S ගොනුවට කතා කරපු මේ SO2 ජලයේ දිය වීමෙන් ඇතිවන කතාව තමයි SO2 මගින් සිද්ධ වන විරංජනයට බලපාන්නේ කියලා. නේද? මෙයා දුබල හින්දා ප්‍රත්‍යාවර්ත විඝටනයක් තමයි ඇති කරන්නේ. එහෙනම් ඔය ගුණ ටික ඇති කරගන්න මතක තියාගන්න. ඒතකොට මෙයා ජලයේ දියවි දුබල අම්ලයක් වන H2SO3 ගෙන දෙනවා. හරිද? එහෙනම් ඔය ගුණ වලින් පස්සේ අපිට තියෙන්නේ SO2 සිදු කරන රෙඩොක්ස්. SO2 ගේ ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා. SO2 වල සල්ෆර් ඉන්නේ ධන 4 ඔක්සිකරණ අවස්ථාවේ. මෙයාට ධන 6 අවස්ථාවට ඔක්සිකරණය වෙන්නත් පුළුවන්. එතකොට මෙයා ඔක්සිකරණය වෙන්නේ කවර බවටද? සල්ෆේටේ බවට. ධන 6 අවස්ථාවට. මැද ඉන්න ඔක්සිකරණ අවස්ථාව කියන මෙයාට අඩු වෙන්නත් පුළුවන් ඔක්සිකරණ අංකය කියන්නේ ඔක්සි හරණය වෙන්නත් පුළුවන්. මෙයාට ඔක්සිහරණය වෙන්න පුළුවන් සල්ෆර් වල බිඳුව ඔක්සිකරණ අවස්ථාවට. ඒ වගේම සල්ෆයිඩේ වෙන්නත් පුළුවන් ඍණ 2 ඔක්සිකරණ අවස්ථාවට. ඔය විදිහට මෙයාටත් ඔක්සිකරණය වගේම ඔක්සිහරණය සිද්ධ කරන්න පුළුවන්. මම මේ හැම වායුවකම රෙඩොක්ස් වලට අපේ සිලබස් එකේ වායු සම්බන්ධ රෙඩොක්ස් තියෙන්නේ මොනවද? ඇමෝනියා වල ඔක්සිකරණ ඔක්සිහරණ තියෙනවා. අපි 15 වෙනි කාණ්ඩේ කරා එක. සල්ෆර් වල වායු විදිහට SO2 H2S ගැන තියෙනවා. මම මේ හැම එකම ඔයගොල්ලන්ට කියලා ඇති කෙටි ක්‍රමයක්. SO2 H2S ඇමෝනියා ඔය තුනම සක්‍රීය ලෝහත් එක්ක ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා මතක තියාගන්න කියලා ඇති. නේද? එහෙනම් SO2 ගේ මේ ඔක්සිහරණය ඔක්සිකාරකයක් විදිහට හැසිරෙන්නේ කාත් එක්කද? සක්‍රීය ලෝහත් එක්ක. SO2 ට මැග්නීසියම් දැම්මහම මොකද වෙන්නේ? මැග්නීසියම් ධන 2 අවස්ථාව මැග්නීසියම් ඔක්සයිඩ් බවට මැග්නීසියම් බිඳුවේ ඉඳන් ධන 2ට ඔක්සිකරණය වෙනවා. ඒ වගේම SO2 සල්ෆර් බවට ඔක්සිකරණය වෙනවා. පැහැදිලිද? මෙතන වැඩිපුර මැග්නීසියම් තිබ්බොත් එහෙම මේ ලැබුණු සල්ෆර්ත් මැග්නීසියම් එක්ක ප්‍රතික්‍රියා කළා මැග්නීසියම් සල්ෆයිඩේම ලැබෙනවා කියලාත් අපි කතා කරලා ඇති. එතන දෙකයි තුනට. එතන මේ ප්‍රතික්‍රියාවම අපි නැවත කතා කරනවා වැඩිපුර කවුරු ඉන්නකොටද? වැඩිපුර සල්ෆර්ද වැඩිපුර SO2ද වැඩිපුර මැග්නීසියම්ද? වැඩිපුර මැග්නීසියම් තිබ්බොත් SO2 එක්ක මෙතන වැඩිපුර මැග්නීසියම් තිබ්බනම් මොකද වෙන්නේ? මේ හැදෙන සල්ෆර් මැග්නීසියම් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් සල්ෆයිඩ් දෙන්නේ. එතකොට ඒ අවස්ථාවේ ධන 4 ඉඳන් ඍණ 2 ඔක්සිකරණ අවස්ථාවට තමයි ඔක්සිහරණය වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න එතනත් අවස්ථා දෙකකට සිද්ධ වෙනවා ඔක්සිකරණ ඔක්සිහරණ. පැහැදිලිද? වැඩිපුර මැග්නීසියම් තිබ්බා. ආයේ SO2 ගේ ඔක්සිහරණය සිද්ධ වෙන H2S එක්ක. එනවා නේද? SO2 H2S ප්‍රතික්‍රියාවලදී මේ දෙන්නම සල්ෆර් බවට තමයි පත් වෙන්නේ සල්ෆර් ධන ජලය. SO2 ධන 4 ඉඳන් බිඳුව සල්ෆර් බවට ඔක්සිහරණය වෙනවා වගේම H2S ගේ ඍණ 2 ඉඳන් බිඳුවට ඔක්සිකරණයක් වෙනවා. පැහැදිලිද? ඒ අවස්ථා දෙකෙන් ඔක්සිකරණ ඔක්සිහරණ වලින් දෙකෙන්ම ලැබෙන්නේ එකම ඵලය වන සල්ෆර්. මේක තුනිත කරාම 3යි සල්ෆර් 9 ජලය දෙකක් දැම්මම හරිය නේද? ඔව්. ඊට මේකෙත් වැඩිපුර මැග්නීසියම් එක ගත්තොත් මොකද මේ ප්‍රතික්‍රියා ඔක්කොම තුලිත කරලා ලියන්න ඕන. එහෙනම් SO2 සල්ෆේටේ බවට ඔක්සිකරණය වෙන්නේ කවුරු ඉන්නකොටද? ඔක්සිකරණය
හරණය වන ප්‍රවේද සමග ඉන්නකොට තමයි මේ SO2 සල්ෆේට බවට ඔක්සිකරණය වෙන්නේ. කවුද? පර්මැංගනේට් හිටියොත් දම් පාට එයා ලාරෝ සවර්ණයෙන් මෙන් ධන දෙක බවට පත් වෙනවා. ඩයික්‍රොමේටේ හිටියොත් එහෙම තැඹිලි පාට ඩයික්‍රොමේටේ Cr ධන තුන කොළ පාට බවට පත් වෙනවා. තව ඕන එකක් ගත හැකියි. 15 ඔක්සිකරණ අවස්ථාව ගන්න Fp ධන දෙක හිටියොත් Fp ධන තුන වෙනවා. මතක තියාගන්න පුළුවන්. ආයේ හැලජන වල ගමු අපි ඔක්සිකරණයක් නෙවෙන්න ඕන. කොහොමද මෙතන ඔක්සිකරණයේදී ධන 3 ධන 2 බවට අඩු වෙන්නේ නේ. එතකොට දී පරමාණු කණු හැලජන වල Br2 වගේ හිටියොත් Br- බවට පත් වෙනවා. කොහොම ඔක්සිකරණාංකය අඩු වෙන ඔක්සිහරණය වන ඕන කෙනෙක් එක්ක SO2 ඔක්සිකරණයෙන් ලක් වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න SO2 ගේ ඔක්සිහරණය අවස්ථාව පහසුවෙන් මතක තියාගන්න. සක්‍රිය ලෝහ සමග ප්‍රතික්‍රියාව සිලබස් එකේ ඇමෝනියා H2S SO2 කියන වායුව ඔක්කොම සක්‍රිය ලෝහත් එක්ක ප්‍රතික්‍රියා අපේ නිර්දේශයේ තියෙනවා. හරි. එහෙනම් SO2 අවසන් ඊළඟට තියෙන්නේ අපිට කතා කරන්න H2S ගැන. H2S के गुण कथा करा ඊට පස්සේ H2S के redox H2S हाइड्रोजन सल्फाइड H2S ගැන අපි කතා කරනකොට H2S කියන්නේ අවාරණ වායුවක් ඒ වගේම කටුක ගන්ධයක් තියෙනවා. ඇත්තට මේ කටුක ගන්ධය කියන එක ගැන අපි කතා කරොත් එහෙම හුස්ම හිර කරවන වායුවක් තමයි SO2 කියන්නේ. H2S කියන්නේ කුණු විතර ගන්ධකින් යුත් වායුවක්. ඒ ගන්ධයත් අපිට වෙන් කරගන්න පුළුවන්. ඒතකොට මෙයා මොනවාද ලක්ෂණ? අවර්ණ කටුක ගන්ධයක් සහිත වායුවකි. දන්නව නේද? හරි. ඒතර මෙයත් දුබල ආම්ලිකයි ජලීය ද්‍රාවණයේදී H+ පිට කරනවා. දුබල ආම්ලික වායුවකි ජලීය ද්‍රාවණයේදී ප්‍රත්‍යාවර්තව විඝටනය. මාප් මෙයා ගත්තොත් එහෙම H2S ජලයේදී ජලයට H+ කෙනෙක් පිට කරනවා. එතකොට H3O+ HS- වෙනවා. මේ අපි කාණ්ඩ විශ්ලේෂණයේදී කතා කරනවා. මේ HS- එක ජලය සමග තවදුරටත් ප්‍රතික්‍රියා වෙද්දී එතන ඉන්න තව H+ කෙනෙක් ඉතුරු හයිඩ්‍රජන් අයනයත් ජලයට නිදහස් කරලා H3O+ සල්ෆයිඩ් ඇති කරනවා. ඒතර මේක අපිට එකතු කරලා ගන්න පුළුවන් මේ වැඩිපුර මේ ලැබුණු කෙනා තමයි මෙතන විඝටනයට ලක් වෙන්නේ. ඒතර අපිට එකපාර ලියන්න පුළුවන් H2S ගත්තොත් ජලාණු දෙකක් එක්ක එකයි H3O+ සල්ෆයිඩ් ගෙන දෙනවා. දැන් අපෙන් ඇහුවොත් මේ H2S ගේ අපි කො H2S ආම්ලිකයි කියලා ආම්ලික බවට උදාහරණයක් ඇහුවොත් එහෙම මොකද ලියන්නේ? H2S ආම්ලික බව පෙන්වීමට මොන හරි දෙයක් ඇහුවොත් ජලීය ද්‍රාවණයේ විඝටනය ලියත හැකි. විඝටනය ලියලා අපිට ලියත හැකි ජලීය ද්‍රාවණයේදී H+ පිට කරනවා ඕන අම්ලයක් වුණා. ඒ වගේම ඕන ආම්ලික බව පෙන්වන්න කියදැයි මෙයා බස්ම සමග ප්‍රතික්‍රියාව H2S එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාව මොනවද දෙන්නේ? सोडियम सल्फाइड है चले आयन मार्गीमुනේ ආම්ල වශයෙන් ප්‍රතික්‍රියාවක් තියෙනවා. වෙන ආම්ලික බව පෙන්වීමට උදාහරණ එහෙම ගන්නත් පුළුවන්. එහෙනම් අපි රෙඩොක්ස් වලට යමු. H2S ගත්තොත් එහෙම ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඔක්සිකරණය වෙන්නේ මෙයා ඍණ දෙකේ ඉන්නේ. සල්ෆර් බිඳුව ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිකරණය වෙන්න පුළුවන්.
ඒ වගේම ඔක්සිහරණය වෙන්න පුළුවන්ද සල්ෆට? සල්ෆට ඔක්සිහරණය වෙන්න බෑ. සල්ෆර් ඉන්නේ අවමේ. නමුත් හයිඩ්‍රජන් ඉන්නේ ධන එකේ. ධන එකේ ඉන්න හයිඩ්‍රජන්ට H2 බවට බිඳුව ඔක්සි කරන අවස්ථාවට ඔක්සිහරණය වෙන්න පුළුවන්. අර ඇමෝනියා වල කතාවම වගේ දෙයක් නේද? ඇමෝනියා වලත් H2 පිට වුණානේ. ඇමෝනියා වල ඒක උනේත් කාත් එක්කද සක්‍රිය ලෝහත් එක්ක. එහෙනම් මෙතනත් H2S හයිඩ්‍රජන් පිට කරන්නේ කාත් එක්කද? සක්‍රීය ලෝහත් එක්ක ප්‍රතික්‍රියාව. ඇමෝනියා වලත් තිබ්බා. SO2 ගෙත් තිබ්බා. එහෙනම් H2S සක්‍රීය ලෝහත් එක්ක ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා මතක තියාගන්න. මෙයා සෝඩියම් එක මොනවද කරන්නේ? සෝඩියම් සල්ෆයිඩේ හයිඩ්‍රජන් වායුව. සෝඩියම් බිඳුව ඔක්සි කරන අවස්ථාවේ ඉඳන් ධන එක සෝඩියම් සල්ෆයිඩ් අවස්ථාවට ඔක්සිකරණය වෙනවා. H2S ඍණ දෙකේ ඉඳන් H2S කේ ඉන්න හයිඩ්‍රජන් ධන එකේ ඉඳන් බිඳුව H2 බවට ඔක්සිකරණය වෙනවා. ඔය විදිහට ඕනෑම සක්‍රීය ලෝහයක් එක ගන්න පුළුවන්. මැග්නීසියම් එක මැග්නීසියම් සල්ෆයිඩ් ධන හයිඩ්‍රජන්. ලිතියම් එක ලිතියම් සල්ෆයිඩ් ධන හයිඩ්‍රජන්. හරිද? එහෙනම් H2S සල්ෆර් වෙන එකට නම් මතක තියාගන්න දෙයක් නැහැ. හරිම ලේසි නේද? මේක ඉතින් පහසුවෙන් මතක තියාගන්න හැකි ඕනෑම ඔක්සිහරණය වන ප්‍රභේදات එක්ක. ඔක්සිහරණය වන ප්‍රභේද සමග මේ ප්‍රතික්‍රියාව වෙනවා. පර්මැංගනේට් හිටියනම් එයා Mn දාන දෙක වෙනවා. මේවා ඉතින් එකම ටිකනේ දැන් අපි කලින් ඒවෙත් කතා කරන්නේ. Cl2 හිටියොත් එහෙම දැන් මෙතන මෙයා සල්ෆර් නෙමෙයි Cl2 හිටියොත් Cl- බවට පත් වෙනවා H2S සල්ෆර් වෙනවා ඕන එකක් ගත හැකි Fe දාන 3 හිටියොත් දාන 2 වෙනවා නයිට්‍රෝමේටය Cr දාන 3 වෙනවා නයිට්‍රික් අම්ලය NO2 වෙනවා ඔක්සිහරණය වෙන්න පුළුවන් ඕනම කෙනෙක් ගන්න පුළුවන් එහෙනම් H2S රසායනයත් ඉවරයි ඊළඟට අපිට තියෙන්නේ නම් H2S සහ SO2 වෙන් කර හඳුනා ගැනීම ඒ කොටස අපේ සෙමිනාර් එකේ පළවෙනි දවසේ කතා කරා අපි වායු වෙන් කර හඳුනා ගැනීම යටතේ මුළු නිර්දේශෙම වායු වෙන් කර හඳුනා ගැනීම එතන සාරාංශයක් විදිහට කතා කරා H2S සහ SO2 වෙන් කර හඳුනාගත්තා රෙඩොක්ස් ප්‍රතික්‍රියාව මගින් ඒ වගේම SO2 ගේ විරංජන හැකියාව මගින් තෙත මල් පෙත්තක වර්ණය විවරණ කිරීමෙන් හඳුනාගත්තා ඒ වගේම ලේඩ් ඇසිටේට් වලින් පොඟවන ලද පෙරහන් පත්‍රයක් තුළින් වායුව වහම කළු පාට තිත් ඇතිවීම මගිනුත් අපි H2S වෙන් කර හඳුනාගත්තා. එහෙනම් මේ දෙන්න H2S SO2 වායු දෙක වෙන් කර හඳුනා ගැනීම පරීක්ෂණ අපි කලින් කොටසක කතා කරලා තියෙන්නේ. එහෙනම් අවසාන වශයෙන් අපිට සල්ෆර් රසායනයට කතා කරන්න තියෙන සල්ෆියුරික් අම්ලය ගැන. සල්ෆියුරික් අම්ලයේ රසායනය තමයි කතා කරන්න තියෙන්නේ. H2SO4 මේ යටතේ මුලින්ම කතා කරමු සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරන විදිය. මෙයා කාර්මිකව නිෂ්පාදනය කරන ක්‍රමය මොකද්ද? ස්පර්ශ ක්‍රමය. සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරන්නේ ස්පර්ශ ක්‍රමය මගින්. එතකොට මේ ක්‍රමයේ ක්‍රියා අනුපිළිවෙල අපි මතක තියාගන්න ඕන. මුලින්ම කරගන්න ඕනේ SO2 සාදා ගැනීම තමයි පළවෙනි වෙරේදී කරන්නේ. SO2 සාදා ගැනීම. මේක කරන්න පුළුවන් ප්‍රධානම සල්ෆර් යොදාගෙන සල්ෆර් දහනයෙන් SO2 ලැබෙනවා. ඒ වගේම H2S දහනයෙන් SO2 ලැබෙනවා. ඒ වගේම ඕනෑම ලෝහ සල්ෆයිඩයක් දහනයෙන් ලැබෙනවා. ඕනෑම ලෝහ සල්ෆයිඩ මේ කට්ටිය දහනය කරාම SO2 ලැබෙනවා. කියන්නේ සල්ෆර් දහනය කරත් SO2 ලැබෙනවා. H2S දහනය කරත් SO2 ලැබෙනවා. ඕනම එකක් ගන්න පුළුවන්. ලෝහ සල්ෆයිඩ් එකම අපි යකඩ අයන් සල්ෆයිඩ් කොපර් අයන් පයිරයිඩ්ස් වල තියෙන්නේ. මෙතන අයන් ඔක්සයිඩ් එක සල්ෆර් SO2 වෙනවා. මොන ඔය විදියට පළවෙනි පියවරේදී කරන්නේ SO2 සාදා ගැනීම. දෙවන පියවර විදියට අපිට තියෙන්නේ මොකද්ද? මේ ලැබෙන SO2 වැඩිපුර ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට හැදෙන්නේ මොකද්ද? SO3 මේක ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. එනම් මේකේ තාත්ව මතක තියෙනවා. ඔක්කොම වායු උත්ප්‍රේරක උෂ්ණත්ව පීඩන. මෙතන උෂ්ණත්වය 450 සෙල්සියස්ම තමයි. 450 සෙල්සියස් තව යෙදුණා නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේදී. මෙතන උත්ප්‍රේරකය වෙන්නේ V2O5. මෙතන පීඩනය වෙන්නේ 1 atm. 1 atm පීඩනයක් යටතේ තමයි මේ ප්‍රතික්‍රියාව
සිද්ධ වෙන්නේ V2O5 උත්තරක එක්ක. පැහැදිලිද? ඊළඟට මේ SO2 ජලයේ දිය කරලා H2SO3 කරගන්න පුළුවන්. තවදුරටත් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම H2SO4 වෙනවා. ඕගොල්ලෝ ඒක දන්නවා. අපි SO2 ගේ විරංජනයේදීත් ඒක කතා කරා. SO2 ජලයේ දිය වෙලා H2SO3 වෙනවා. තවදුරටත් වෙලා H2SO4 වෙනවා. හැබැයි මෙහෙම වායු ජලයේ දියවීම එච්චර සාර්ථක නැහැ. ඒතකොට අධික තාපයක් පිට වෙනවා. ඒ වගේම සාර්ථක නැති හින්දා අපි කරන දේ තමයි මේ එන SO3 එකපාරම සල්ෆියුරික් අම්ලයේ දිය කරනවා. සාමාන්‍ය සල්ෆියුරික් ගේ දිය කරනවා 98ක සල්ෆියුරික් අම්ලයෙන් දිය කරනවා. ඒතර ඕගොල්ලෝ හිතන්න පුළුවන් සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය කරගන්නකොට සල්ෆියුරික් අම්ලය ගන්නවද කියලා ප්‍රතික්‍රියාවක් විදිහට. කාර්මිකව නිෂ්පාදනය කරගද්දි මේක සල්ෆියුරික් අම්ල නිපදවුවා තියෙනවා. ඒ හින්දා කාර්යක්ෂම කරගන්න තමයි මේ සල්ෆියුරික් ගන්න. එක සල්ෆියුරික් අයන මවුලයකින් H2SO4 මවුල දෙකක් හදා ගන්න පුළුවන්. ඒ හේතුව හින්දා තමයි මෙහෙම ගන්නෙ. නැත්නම් අපිට පුළුවන් සල්ෆියුරික් ගන්න නැතුව මේ SO3 ජලයේ දිය වෙලා H2SO3 ලැබෙනවා. තවදුරටත් ජලයේ දිය වෙලා H2SO4 වෙනවා කියලාම ගන්න පුළුවන්. හරිද? එතකොට මේක ජලයේ දිය මේ සල්ෆියුරික් අම්ලයේ SO3 දිය වුණාම වෙන්නේ H2SO7 ලැබෙන්නේ. මේකට අපි කියනවා ඔලියම්. ඒ වගේම සදව සල්ෆියුරික් කියලාත් මෙයාට කියනවා. ඔලියම් කියලාත් කියනවා සදව සල්ෆියුරික් කියලාත් කියනවා. මෙයාගේ අණු අපි ඇන්දොත් එහෙම සල්ෆියුරික් අම්ල අණු දෙකක් එකතු වෙලා වගේ තියෙන එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ කෙනෙක් තමයි මේ සදව සල්ෆියුරික් නැත්නම් ඔලියම් කියලා කියන්නේ. අපි මේ කෙනාට ඊට පස්සේ කරන්නේ ජලය දානවා. H2O7 ට ජලය යොදනවා. ජලය යොදුනහම වෙන්නේ මොකද්ද? ජල විච්ඡේදනයක් වෙනවා ජලය. HOH බවට කැඩෙනවා. එතකොට එන්නේ මොකද්ද? සල්ෆියුරික් අණු දෙකක් ලැබෙනවා. එහෙනම් එක සල්ෆියුරික් කෙනෙක් දාලා දෙන්නේ හදාගත්තා. ඒතර අපි කාර්මිකව සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය කරද්දී මෙන්න මේ විදිහට සල්ෆියුරික් අම්ල යොදා ගැනීමම තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය කරන්නේ ස්පර්ශ ක්‍රමය මගින්. පැහැදිලිද? එහෙනම් ඔකත් ඔතන මතක තියාගන්න කර්මාන්ත රසායනයට මේ කොටස් නැවත කෙරෙනවා. සල්ෆියුරික් අම්ලයේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් පස්සේ අපි කතා කරමු සල්ෆියුරික් අම්ලයේ ප්‍රතික්‍රියා ගැන. සල්ෆියුරික්ගේ ප්‍රතික්‍රියා ප්‍රධාන ආකාර දෙකකට අපේ සිලබස් එකේ තියෙනවා. එකක් තමයි සල්ෆියුරික්ගේ සල්ෆර් ඉන්නේ ධන 6 උඩින් ඔක්සිකරණ අවස්ථාව යට ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඔක්සිහරණය වෙලා ඔක්සිකාරකයක් විදිහට හැසිරෙන්න පුළුවන්. ඒ වගේම සල්ෆියුරික් අම්ලයට පුළුවන් තව හැකියාවක් තියෙනවා සංයෝගයේ ජලය ඉවත් කරමින් විජලකාරකයක් විදිහට හැසිරෙන්න පුළුවන්. අපි කතා කරන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් ගැන. මම මේකත් මතක තියාගන්න පහසු විදිහකට දෙන්නම් කෙටියෙන්. එතකොට මේ කොටසට අදාළව H2SO4 ගත්තාම සල්ෆර් උපරිම ධන 6 ඔක්සිකරණ අවස්ථාවේ ඉන්නේ. මෙයාට ඔක්සිහරණය වෙලා ඔක්සිකාරක ගුණ දක්වන්න පුළුවන්. ඔක්සිකාරක ගුණ. වෙන අය ඔක්සිකරණයට ලක් කරන්න පුළුවන්. ඒ වගේම මෙයාට සංයෝගවල ජලය ඉවත් කරලා විජලකාරකයක් විදිහට හැසිරෙනවා. අපි දන්නවා විජලකාරක ගුණ තව තියෙනවා P2O5 වලට. P2O5 වලට සංයෝගවල ජලය ඉවත් කරන්න පුළුවන්. මෙයාට අපි දැම්මොත් කුණු සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක කාබන් මොකද්ද වෙන්නේ? අපි නයිට්‍රික් අම්ලය මම දුන්නෙත් මේ විදිහටම තමයි. මොකට පාඩම් කරගන්න පහසු වෙන තමයි මේ ක්‍රමයට දෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් බවට ඔක්සිකරණය වෙද්දී සල්ෆියුරික් අම්ලයේ සල්ෆර් ධන 6 ඉන්නේ. එයා SO2 බවට ඔක්සිහරණය වෙනවා. මේ දෙන මොනවද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වෙනවා. මෙයාගේ SO2 ජලය ලැබෙනවා. පැහැදිලි නේද? ඒ වගේම උණුසාන්ද්‍ර සල්ෆියුරික් එක්ක සල්ෆර් හිටියොත් උණුසාන්ද්‍ර සල්ෆියුරික් එක්ක සල්ෆර් හිටියොත් සල්ෆර් SO2 වෙනවා. සල්ෆියුරික් අම්ලයත් SO2 තමයි වෙන්නේ. නැහ SO2 ධන ජලය තමයි එතන ලැබෙන්නේ. ඒ වගේම H2S දැම්මොත් උණුසාන්ද්‍ර සල්ෆියුරික් එක්ක H2S සල්ෆර් බවට ඔක්සිකරණය වෙද්දී සල්ෆර් SO2 බවට ඔක්සිහරණය වෙනවා. ආය අපි ෆොස්ෆරස් ගත්තොත් ෆොස්ෆරස්ට උණුසාන්ද්‍ර සල්ෆියුරික් දැම්මොත් ෆොස්ෆරික් අම්ලයේ H3PO4 ධන 5 ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිකරණය වෙද්දී සල්ෆර් ධන 4 SO2 බවට ඔක්සිහරණය වෙනවා. ඒ විදිහට තමයි වෙන්නේ. විජලකාරක ගුණ සංයෝගවල ජලය ඉවත් කිරීම.
උණු සාන්ද්‍ර සල්ෆියුරික් අපි දැම්මොත් ග්ලූකෝස් වලට ග්ලූකෝස් කියන්නේ C6යි H12යි O6යි මේකේ ඉන්න ජලය ඔක්කොම ටික ඉවත් වෙනවා ජලාණු කීයක් ඉවත් වෙනවද එතනින් ජලාණු 6ක් ඉවත් වෙන්න පුළුවන් එතකොට කාබන් අවක්ෂේප වෙනවා එතකොට නිරීක්ෂණය මොනවද කළු පාට අවක්ෂේපයක් ඇති වෙනවා ඒ වගේම මෙයාට අපි සුක්‍රෝස් දැම්මොත් සුක්‍රෝස් හැදෙන්නේ කොහොමද ග්ලූකෝස් අණු දෙකක් අතරින් ජලාණුවක් ඉවත් වෙලා එහෙනම් මේකේ දෙගුණෙන් H2O ඉවත් අඩු වෙන්න ඕනේ එහෙනම් C12යි H22යි O11 මේකේ දෙගුණෙන් ජලාණුවක් ඉවත් වුනහමනේ සුක්‍රෝස් හැදෙන්නේ එහෙනම් මේකේ ජලාණු 11ක් ඉවත් වෙන්න පුළුවන් උඩට කාබන් අවක්ෂේප වීම තමයි වෙන්නේ කළු පාට අවක්ෂේපයක් ලැබෙන්නේ ආයෙ අපිට දෙන්න පුළුවන් මොනනම් ෆෝමික් අම්ලය HCl මේකෙන් ජලය ඉවත් කරන්න වෙන HOH ජලය මොනවද ලැබෙන්නේ කාබන් මොනොක්සයිඩ් ওই ජලය කාබන් මොනොක්සයිඩ් කියන්නේ නිල් පාට දැල්ලකින් දැවෙන වායුව ආයෙ වෙන අපිට තව දුනොත් ඔක්සලික් අම්ලය H2C2O4 ඔක්සලික් අම්ලය හදන්නේ කොහොමද වෙන ඔක්සලික් අම්ලය මේකෙන් ජලාණුවක් ඉවත් කරන්න මොනවද ලැබෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ওই කාබන් මොනොක්සයිඩ් නම් කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් මිශ්‍රණයක් තමයි එතන ලැබෙන්නේ ඔන්න එනවා සල්ෆියුරික් අම්ලයේ සල්ෆියුරික් අම්ලයට පුළුවන් ඔක්සි කාරකයක් විදිහට හැසිරෙන්නේ ඔක්සි හරණය වෙලා ඒ ගුණ ටික මතක තියාගන්න ඕනේ ඔක්කොම මේ පැත්තේ තියෙන ඒ වගේම සල්ෆියුරික් අම්ලයේ සංයෝග වල ජලය ඉවත් කරගෙන විජල කාරකයක් විදිහට හැසිරෙනවා එහෙනම් විජල කාරක ගුණත් උතන තියෙනවා එහෙනම් සල්ෆියුරික් අම්ලය හා සම්බන්ධ රසායනයක් කතා කරලා ඉවරයි ඒ අනුව එහෙනම් 16 වෙනි කාණ්ඩයට අදාළ ඔක්කොම කතා කරලා ඉවරයි ඔක්සිජන් රසායනය වගේම සල්ෆර් රසායනයත් අවසන් දැන් අපිට දැන් තියෙන්නේ 17 වෙනි කාණ්ඩය පටන් ගන්න කොටසක් කියන්න ඕන අපි මුළු නිර්දේශම කැටායන විශ්ලේෂණය ණයන විශ්ලේෂණය කතා කරනවා. ඒතර මේ ඇනායන විශ්ලේෂණය යටතේදී අපි නැවත කතා කරනවා මේ වෙනකන් කතා කරපු P ගොනුවේ නයිට්‍රජන් සම්බන්ධ නයිට්‍රේට, නයිට්‍රයිට, ඒ වගේම දැන් සල්ෆර් රසායනයට සල්ෆයිඩ්, සල්ෆයිඩ්, තයෝසල්ෆේට් හඳුනා ගැනීම ඔක්කොම පරීක්ෂණ හඳුනා ගැනීම පරීක්ෂණ යටතට ඔක්කොම ඇනායන විශ්ලේෂණයක් කතා කරනවා. දැන් නැවත මේ කතා කරපු ඒවා ඇනායන කොටස ඔක්කොම එක තැනකට අරගෙන කතා කරනවා. දැන් ඊළඟට අපිට 17 වෙනි කාණ්ඩයේ තියෙන්නේ 17 වෙනි කාණ්ඩේ ඉන්න අය අපි මුලින්ම බලමු කවුද කියලා. ඔව් 17 වෙනි කාණ්ඩේ මේකට හැලජන කියලාත් කියනවා හැලජන ශ්‍රේණිය. ක්ලෝරීන්, ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩීන්, ඇස්ටටීන්. අපි අයඩීන් දක්වා විතරයි කතා කරන්නේ. එතකොට කාණ්ඩේ පහළට මොනවද ගුණ විචලනය? පරමාණුකාරය වැඩි වීම සිද්ධ වෙනවා. ඇයි? ශක්ති මට්ටම් ගණන වැඩි වීම හින්දා නාස්තික ආරෝපණය වැඩි වීම හින්දා ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීමට තියෙන හැකියාව අඩු වෙනවා. ඒකට අපි කියනවා නිවාරක ආචරණය කියලා. නේද? ඒ වගේම ඈතරයත්ම නෂ්ටයට තියෙන දුර වැඩි වීම හින්දා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව අඩු වීම සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව කියන්නේ මොකක්ද? ඔක්සිහරණය වීමේ හැකියාව. කියන්නේ ඔක්සිහරණය අඩු වෙනවා. ඔක්සිහරණය වීමේ හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ ඔක්සිකාරක ගුණ අඩු වෙනවා. පැහැදිලිද? මෙන්න මේ ඔක්සිකාරක ගුණ පදනම් කරගෙන අපට මේ කට්ටිය හඳුනා ගැනීමේ පරීක්ෂණයකට යන්න පුළුවන්. මේක අපි විද්‍යුත් රසායනික ශ්‍රේණිය වගේනුත් පැහැදිලි කරලා තියෙනවා. ඔයගොල්ලෝ විද්‍යුත් රසායනය යටතේ මේකෙදි ගත්තොත් එහෙම අපි හැලජන හඳුනා ගැනීම කරන්න පුළුවන් මෙන්න මේ ගුණය පදනම් කරගෙන. ඒකෙදි අපි කරන දේ මොකද්ද? අපි ඒකේ පරීක්ෂණ නලයක් අරගෙන මේ ද්‍රාවණයේ ඉන්න හැලජන හඳුනා ගැනීම තමයි සිද්ධ කරන්නේ. ඒකෙදි අපි කරන්නේ මේකට දානවා මුලින්ම මොනවද? කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් හෝ ක්ලෝරෝෆෝම්. ක්ලෝරෝෆෝම් දැම්මම මේගොල්ලෝ ගෝලිකා ඇති කරනවා. මොකද ඒගොල්ලෝ නිර්ද්‍රවීයයි. නිර්ද්‍රවීය හින්දා මේ පතුලේ තැන්පත් වෙනවා ගෝලිකාවේ. මේගොල්ලෝගේ ගෝලිකා ඇති වෙනවා. ඊට පස්සේ මේක දැන් ඔන්න ඇනායන ඉන්නවා අපි දන්නේ නැහැ කවුද කියලා ඉන්න ඇනායන. අපි මේකෙදි සිද්ධ කරන දේ තමයි ඉහළින් ඉන්න හැලජන වායුවක් එකතු කරනවා. හැබැයි මෙතන ඉහළින්ම ඉන්නේ F2 යොදන්න බෑ. F2 යොදුවොත් මේ දේ වෙන්නේ. අපි යොදන්නේ Cl2. හේතුව Cl2 දැම්මොත් විතරයි මේක වෙන්නේ. F2 දැම්මොත් වෙන්නේ F2 ශීඝ්‍රයෙන්
මේ ද්‍රාවණයේ ඉන්නේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් හොඳට මතක තියාගන්න අපි දාන්නේ Cl2. Cl2 දැම්මහම මොකද්ද වෙන්නේ? ඉහළ ඉන්න Cl2 වෙන්නේ මොකද්ද? ඔක්සිහරණය වෙනවා. පහළ ඉන්න එක ඔක්සිහරණ හැකියාව අඩු වෙනවා. එහෙනම් Cl2 මොකද්ද වෙන්නේ? Cl- බවට ඔක්සිහරණය වෙනවා. එතකොට මෙතන හිටියනම් ඇනායනය Br- ඔක්සිකරණය වෙනවා Br2 බවට. I- හිටියනම් I- I2 බවට ඔක්සිකරණය වෙනවා. එතකොට මෙතන Br2 හැදුනහම Br2 ගේ දුඹුරු වර්ණය ගෝලිකාව වලට එකතු වෙනවා. මොකද Br2 නිර්ද්‍රවීය කෙනෙක්. ඒ නිර්ද්‍රවීය කෙනා නිර්ද්‍රවීය ද්‍රාවකය වෙන ක්ලෝරෝෆෝම් තුල තමයි හොඳට දිය වෙන්නේ. එතකොට මේ ගෝලිකාව දුඹුරු පාට වුණාම අපිට කියන්න පුළුවන් ඉන්නේ Br- ඇනායනයේ විදිහට ඉඳලා තියෙනවා. ගෝලිකාව දම් පාටට හුරු පාටටපත් වුණාම අපිට කියන්න පුළුවන් I- හිටිය කියලා. හැබැයි ඇත්තම කතාව අපිට මේ පරීක්ෂණයෙන් පැහැදිලිව කියන්න බෑ මේ දෙන්නද කියලා. මොකද හේතුව මේ දෙන්නම තද පැහැති වායුන්. දෙන්නම අඳුරු පාටයි. එතකොට වෙන ඇත්තටම වෙන සංසිද්ධිය තමයි මේගොල්ලෝ දිය වුණාට පස්සේ මේ ගෝලිකා අඳුරු පාටකින් තමයි දිස් වෙන්නේ. අපිට බැලුවාම කළු පාටට හුරු පාටක් තමයි තියෙන්නේ. හේතුව මේ වායු දෙකම තද පැහැති වායු. එහෙනම් මේගොල්ලෝ තද පැහැති වායුන් වෙනවා. මෙතන අපි ඉහලින් Br2 යෙදුවොත් මොකද වෙන්නේ? ඉහලින් Br2 යෙදුවොත් Br2 කරන්නේ I- I2 බවට පත් කිරීම විතරයි. මේ කතාව මට පැහැදිලි කරන්න පුළුවන් විද්‍යුත් රසායනික ශ්‍රේණිය වගේ. විද්‍යුත් රසායනික ශ්‍රේණිය මේ අනිත් පැත්තට ඉන්නේ. ඒ කියන්නේ අයඩීන් උඩට ඉන්නේ, ක්‍රෝමීන් යට ක්ලෝරින් ඔය විදිහට තමයි ඉන්නේ. හරි. විද්‍යුත් රසායනික ශ්‍රේණිය ඉහළ ඉන්න අය වෙන්නේ ඔක්සිකරණය. ඇනෝඩය වෙනවා. පහළ ඉන්න අය ඔක්සිහරණය. එහෙනම් හොඳට මතක තියාගන්න. ඒ කතාවම නේද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. මෙතන ඉහළ ඉන්න අය ඔක්සිහරණය, පහළ ඉන්න අය ඔක්සිහරණය අඩු වෙනවා කියන්නේ. පහළ ඉන්න අය වෙන්නේ ඔක්සිකරණය, ඉහළ ඉන්න අය ඔක්සිහරණය. ඒ දේම තමයි මෙතන. එහෙනම් අපිට පහසුවෙන්ම ඇනායන හඳුනා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. හැබැයි හැලජන සම්බන්ධ ඇනායන හඳුනා ගැනීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. හැලජන අඩංගු ඇනායන හඳුනා ගැනීම අපිට සිද්ධ කරන්න පුළුවන් කොහොමද? මේ ඒ කට්ටිය ඉන්න ඇනායන ද්‍රාවණයට අපි ක්ලෝරෝෆෝම් හරි කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් හරි යොදනවා. ඊට පස්සේ අපි ඉහලින් යොදනවා කවුද? ඉහලින් අපි යොදනවා විද්‍යුත් රසායනික ශ්‍රේණියේ පහළ ඉන්න නැත්නම් මේ කාණ්ඩේ නම් ඉහළ ඉන්න කෙනෙක්. කාණ්ඩේ ඉන්න ඉහළ ඉන්න අයගෙන් ෆ්ලෝරීන් නම් මේකට අයිති නෑ. හේතුව ෆ්ලෝරීන් F2 දැම්මම එයා කරන දේ තමයි මේ ද්‍රාවණයේ ඉන්න ජලයත් එක්ක ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරන මේ රෙඩොක්ස් එක කරන්නේ. හැබැයි අපි මේ ක්ලෝරින්ලා දැම්මම බ්‍රෝමීන්ලා දැම්මම ඒගොල්ලෝ ඔක්සිහරණය වෙනවා. පහළ ඉන්න කෙනෙක් හිටියොත් ඒගොල්ලෝ ඔක්සිකරණය වෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් හඳුනා ගැනීම සිද්ධ කරන්න හේලයිඩ් ආයන. පැහැදිලිද? හැබැයි හරියටම අපිට මේක සාර්ථක ක්‍රමයක් නෙවෙයි. හේතුව මේ වායුන් දෙකම තද පැහැති වායුන්. ඒතර ඇත්තටම මේ තද පැහැති වායුන් හින්දා මේවා මගින් අපිට පැහැදිලිවම අඳුන ගන්න බෑ. මොකද අඳුරු පාටට තමයි ගෝලිකා දිස් වෙන්නේ. හරි. එහෙනම් අපිට ඊළඟට තියෙන මේ හැලජන වායු ටික ජලය සමග ප්‍රතික්‍රියා ටික කතා කරන්න. එයාට මුලින්ම අපි F2 ගැන කතා කරාම F2 ශීඝ්‍රයෙන් ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. අපි කෝ කලින් පරීක්ෂණයේදී F2 රෙඩොක්ස් සිද්ධ කරන්නේ නැහැ කියලා ජලය එක්ක අධික ලෙස ප්‍රතික්‍රියා කරනවා කියන්නේ. මෙතනදී HFO2 බවට තමයි පත් වෙන්නේ. ඔක්සිජන් වායුව පිට වෙනවා. මෙතන උෂ්ණත්වය වැඩි වුණොත් සෙල්සියස් 50ට වගේ මේකෙදි O3 තමයි පිට වෙන්නේ. F2 ජලය සමග ප්‍රතික්‍රියාවේ සෙල්සියස් 50ට වගේ උෂ්ණත්වය වැඩි වුණොත් HFR ඕසෝන් තමයි පිටවීම සිද්ධ වෙන්නේ. තුලිත ග්‍රෝතින් හරිද? එහෙනම් ඔක්සිජන් වායුව පිට වෙනවා. හැබැයි අනිත් කට්ටිය Cl2 Br2 නම් එක විදියට තමයි ප්‍රතික්‍රියා වෙන්නේ. Cl2
ජලයේ සංගෝධි ක්‍රියාවේදී අපි දන්නවා ඕන කෙනෙක් ජලයේ සංගෝධි ක්‍රියාවේදී ඔක්සිජන් අවස්ථාව වෙනස් වෙන්න බිඳුව නම් HCl දාන HOCl තමයි කියන දෙන්නේ. HCl ගේ ඔක්සිජන් අවස්ථාව ඍණ 1යි Cl ගේ මෙතන ධන 1යි ධන 1 බිඳුව එකතු ධන 1 ඍණ 1 බිඳුව එක මැදයන් නේද මේ හැදෙන HOCl අස්ථායකනේ ඒ හින්දා මේ හැදෙන HOCl වැඩිපුර මොකද්ද වෙන්නේ තිබ්බොත් HOCl වියෝජනයක් වෙනවා HCl හා පරමාණුක ඔක්සිජන් බවට මේක ඕනෙත් නැහැ මේක විතරක් දැනගත්තාම ඇති අපිට ඉතින් මේක එකපාරට යන්න පුළුවන් මේ දෙකම සලකලා මෙතන ලැබුණ HOCl මෙතන වියෝජනයක් වෙන හින්දා හැබැයි මේක තුලිත කරගෙන ඉන්න ඕනේ අපි Cl2 ජලය H2O දෙකක් තුලිත වෙන්නේ කොහොමද මේක නම් තුලිතයි හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකේ HCl පරමාණුක ඔක්සිජන් Cl2 H2කට H2 හරි O එකට O එක හරි Cl දෙකට Cl හරි එතකොට මොකද වෙන්නේ Cl2 ජලයේ දී වෙලා මොකද්ද වෙන්නේ HCl දෙකකුයි ඔක්සිජන් වේ තමයි හැදෙන්නේ මොකද මෙතන ඇත්තටම මේ පරමාණුක ඔක්සිජන් එක්කෙනෙක් ලැබුණාට එයා තව පරමාණුක ඔක්සිජන් එක්කෙනෙක් එක්ක ගිහලා O2 වෙනවා ඇත්තටම හරිද එහෙම කතාවක් මෙතන ඇත්තටම වෙනවා අපි මේ Cl2 ගේ විරංජනයේදී කතා කරන්නේ පරමාණුක ඔක්සිජන් අවස්ථාව පරමාණුක ඔක්සිජන්ලා ගොඩක් තිබ්බොත් එතනින් O2 හැදෙනවා ඒකෙන්ද මේක දෙකක් ඕන මෙයා දෙකයි මෙයා දෙකයි දෙගුණයක් වෙනවනේ ප්‍රතික්‍රියාව මෙතන O2 පිට වෙන හින්දා ඒතර අවසානයේ ඉන්නේ Cl ධන O2 හතරයි Cl O2 හැදෙනවා මේක මෙහෙම දෙයක් තමයි HCl ධන HOCl කියලා හැබැයි මේ හැදෙන HOCl අස්ථායින්ද එයා HCl පරමාණුක ඔක්සිජනය බවට පත් වෙනවා ඒ පරමාණුක ඔක්සිජන් දෙන්නේ එකට ප්‍රතික්‍රියා කරලා O2 වෙනවා කියලා ගන්නත් පුළුවන් අද ඔක්කොම මතක තියාගන්න ඊළඟට අපිට Br2 ගැන කතා කරන්න තියෙන Br2ත් ඔය විදිහම HBr HOBr වෙනවා HOBr වියෝජනය වෙලා HBr ධන O2 බවට පත් වෙනවා ඊට පස්සේ I2 වලින් ගත්තොත් I2 ජලයේ දියීම අසාර්ථකයි ඒකින්ද I2 දිය කරන්නේ Ki අයනික ද්‍රාවණය තුල අපෙන් ඇහුවොත් තව ප්‍රශ්නයක් මෙතනදී ඇති වෙන ද්විතීයික අන්තර්ක්‍රියාව මොකක්ද කියලා මොකද්ද මෙතන ඇති වෙන ද්විතීයික අන්තර්ක්‍රියාව නිර්ද්‍රවීයයි මේගොල්ලෝ ජලයේ දී වෙද්දි මොකක්ද ඇති වෙන්නේ මෙයා ප්‍රේරණයෙන් නැති වෙන්නේ දීර්ඝව එහෙනම් මෙතනින් ප්‍රේරිත දීර්ඝයක් මෙතන දීර්ඝයක් එහෙනම් ද්විතීයික අන්තර්ක්‍රියාව දීර්ඝව ප්‍රේරිත දීර්ඝ දුර්වලයි මේ ඒවත් පොඩ්ඩක් මතක් කරගන්න වන්දන පාඩමේ කරුණු එතකොට Br2 ගත්තොත් Br2ත් ඔය විදිහටම ජලයේදී වෙලා මොනවද වෙන්නේ HBr වේ අස්ථාය HOBr ඇති කරනවා හැබැයි I2 ජලයේදීම අස්ථාය ඒකින්ද I2 අපි දිය කරන්නේ Ki අයනික ද්‍රාවණයක් තුළ එතනින් එතකොට එන්නේ Ki T කියන දේ. එතකොට මෙතන ඇති වෙන ද්විතීයික අන්තර්ක්‍රියාව මොකද්ද? I2 නිර්ද්‍රවීය එනම් ප්‍රේරිත දීර්ඝව එයා අයන එක තමයි ඇති කරගන්නේ එනම් ද්විතීයික අන්තර්ක්‍රියාව අයන ප්‍රේරිත දීර්ඝව ද්විතීයික අන්තර්ක්‍රියාවකින් තමයි මෙතන දියවීම සිද්ධ වීමදී ඇති වෙන්නේ එහෙනම් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ක්ෂාර සමග ප්‍රතික්‍රියාව ක්ෂාර සමග හැලජන වායු ටික ඒකෙදී වෙනස් වෙන්නේ ක්ලෝරින් විතරයි ඒක ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ක්ෂාර සමග ප්‍රතික්‍රියා ගත්තාම පළවෙනියට ක්ලෝරින් ගත්තොත් ක්ෂාර සමග ප්‍රතික්‍රියාව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ අපි ආකාර දෙකකට කතා කරනවා සිසිල් තන්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතන නම් මේක මතක තියාගන්න වෙනවා NaF සෝඩියම් ක්ලෝරයිඩය හැදෙනවා OF2 හැදෙනවා ජලය හැදෙනවා හරිද මොකද මේ ෆ්ලෝරින්ගේ ප්‍රතික්‍රියා සෙට් එක වෙනස් අනිත් හැලජන්ට වඩා මෙතන F2ම
උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩය තිබ්බොත් මෙතන NaF හැදෙනවා හැබැයි OF2 නෙවෙයි හැදෙන්නේ ඔක්සිජන් වායුවයි ජලයයි. මතක තියාගන්න වෙනවා. මොකද ක්ලෝරින් අනිත් හැලජන වලට වඩා වෙනස් විදිහට තමයි ප්‍රතික්‍රියා වෙන්නේ. F2ට තුලිත ගත්තොත් ඔක්සිජන් ජලය තුලිතයි නේද? මෙතනත් මේ විදිහට දෙකයි. O2 දෙකක් තියනවා එහෙනම් අනිවාර්යෙන් සෝඩියම් ජලය ඔය විදිහට තමයි එන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. සිසිල් තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක සෝඩියම් ක්ලෝරයිඩුයි OF ඔක්සිජන්ගේ ධන දෙක ඔක්ස කරන අවස්ථාවේ සංයෝගය. හරිනේ. ඊට පස්සේ උණු සාන්ද්‍ර අවස්ථාව මේ විදිහට. හැබැයි ක්ලෝරින් ගැන ඔයගොල්ලන්ට පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. Cl2ට අපි කලින් හොඳට කතා කරන එක රෙඩොක්ස් වලත් කතා කරා. සිසිල් තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නවා නම් මෙයාට මොකද වෙන්නේ? දීදාකරණ සෙට් එකක් වෙන්නේ. ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් කියන තුන් දෙනාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දීදාකරන. මෙතන Cl- එකයි OCl- එක වලට තමයි පත් වෙන්නේ. කියන්නේ NaCl OCl තමයි හදන්නේ. උණු සාන්ද්‍ර අවස්ථාවේදී වෙන්නේ මොකද්ද? උණු සාන්ද්‍ර අවස්ථාවට ගියාම වෙන්නේ සිසිල් තනකනේ. උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් මොකද වෙන්නේ? මේ හැදෙන OCl- අයනය උණු සාන්ද්‍ර අවස්ථාවේදී දීදාකරණයකට ලක් වෙනවා. Cl- ClO3-. එන අවසාන වශයෙන් මෙතන එන OCl- එක නෙවෙයි තියෙන්නේ Cl- ClO3- තමයි ලැබෙන්නේ. එහෙනම් උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවේදී මොනවද ලැබෙන්නේ? NaCl හා NaClO3. හැබැයි එහෙම ගෙන දෙන්න හේතුනේ කවුද? මේ සිසිල් තනක අවස්ථාවේ ගෙන දෙන හයිපොක්ලෝරයිඩ් අයනය OCl- අයනය. එයා උණු සාන්ද්‍ර අවස්ථාවේදී දීදාකරණයකට ලක් වීම හින්දා මේ දේ වෙන්නේ. හරිද? මෙතන ජලයක් හැදෙනවා. මේ රෙඩොක්ස් තුලිත කිරීම අපේ වීඩියෝ වල ඔක්කොම කතා කරනවා තුලිත වෙන. ඉතින් මේ විදිහට තමයි Br2 I2 වෙන්නේ. Br2 වලට සිසිල් තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් NaBr NaOBr ධන ජලය. උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් NaBr NaBrO3 ධන ජලය. I2 වලට ඔය විදිහ තමයි සිසිල් තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් NaI NaOI ධන ජලය. උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් NaI NaIO3 ධන ජලය. එකම රටාව. එහෙනම් ඔය වෙනස මතක තියාගන්න ෆ්ලෝරීන්ගේ කතාවෙන්. ෆ්ලෝරීන්ගේ විශේෂයෙන් මතක තියාගන්න අනිත් තුන් දෙනාම එක විදියක්. මේ විදියටම අපිට පුළුවන් එතකොට Br2 I2 එක්ක ප්‍රතික්‍රියා ටිකක් ගන්න. Br2 වලට සිසිල් තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් NaBr ධන NaOBr ධන ජලය. උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් එහෙම NaBr NaBrO3 ධන ජලය. වගේම I2 ගත්තා. I2ට සිසිල් තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් NaI ධන NaOI ධන ජලය. උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් NaI ධන NaIO3 ධන ජලය. පැහැදිලි නේද? Cl2 හි ප්‍රතික්‍රියා කතා කරන්න තියෙනවා. මේ Cl2 ගේ ප්‍රතික්‍රියා එක ප්‍රතික්‍රියාවක් නම් අපි කතා කරා ඇමෝනියා රසායනය යටතේ. ඒක මම ඔයගොල්ලන්ට තනියම ලියන්න දෙන්න. පළවෙනි එක ගත්තොත් සක්‍රීය ලෝහ සමග Cl2 ප්‍රතික්‍රියා වීම. එතකොට සෝඩියම් ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කළොත් එන්නේ NaCl.
සෝඩියම් බිඳුවේ ඉඳන් ධන එකට ඔක්සිකරණය වෙනවා. ක්ලෝරින් බිඳුවේ ඉඳන් ඍණ එකට ඔක්සිහරණය වෙනවා. මැග්නීසියම් මත් ගත්තොත් මැග්නීසියම් ක්ලෝරයිඩ් බවට පත් වෙනවා. පැහැදිලිද? ඒක නම් තේරෙනවානේ පහසුවෙන්. එතනදි වෙන්නේ හැලජන වායුව ඔක්සිහරණයට ලක් වීම. හැබැයි විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා තියෙන ලෝහ ගත්තොත් විචල්්‍ය ඔක්සිකරණ අංක සහිත ලෝහ එක්ක ප්‍රතික්‍රියාව කොහොමද වෙන්නේ? අපි කොහොමද දන්නේ පහළ ඔක්සිකරණ අවස්ථාවටද ඉහළ ඔක්සිකරණ අවස්ථාවටදපත් වෙන්නේ කියලා? කොපර් ගන්නකො. කොපර් ගණයත් එක්ක ක්ලෝරින් ප්‍රතික්‍රියා කළොත් කොපර් ධනයක තියෙනවා ධන දෙක තියෙනවා. CuCl වෙන්න පුළුවන්. ඒකට මුලින්ම මෙයා හැදෙනවා. පළමුව මෙයා හැදෙනවා. හරිද? ඊට පස්සේ මෙයා තවදුරටත් ප්‍රතික්‍රියා වෙනවා. CuCl තවදුරටත් ක්ලෝරින් එක්ක ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? ධන දෙක ඔක්සිකරණ අවස්ථාවට යනවා. එහෙනම් වැඩිපුර ක්ලෝරින් තියෙද්දි මේ එතකොට අපෙන් අහුවොත් මේ මුකුත් කතා නැතුව අහුවොත් ක්ලෝරින් එක්ක කොපර් ප්‍රතික්‍රියා කරාම ලැබෙන්නේ කවුද කියලා ගන්න වෙන්නේ ඉහළ ඔක්සිකරණ අවස්ථාව තමයි ලැබෙන්නේ. මොකද වැඩිපුර ප්‍රතික්‍රියා කළා උපරිම අවස්ථාවට යනවා. එහෙනම් යකඩ ගත්තොත් එහෙම වැඩිපුර ක්ලෝරින් එක්ක මොනවද ලැබෙන්නේ? වැඩිපුර ක්ලෝරින් එක්ක ක්ලෝරින් එක හඳුන්වන්නොත් එහෙනම් FeCl3 තමයි ලැබෙන්නේ. මොකද FeCl2 ලැබිලා එයා තවදුරටත් ප්‍රතික්‍රියා වෙලා FeCl3 වෙනවා. මෙයාගේ දෙකෙන් යත් එක්ක. හොඳට මතක තියාගන්න. ඒතර උපරිම ඔක්සිකරණ අවස්ථාව තමයි ස්ථායීව අවසානයේ ඉන්නේ. මොකද පළමුව පහළ ඔක්සිකරණ අවස්ථාවේ ගෙනාගෙන දීලා එයා තවදුරටත් ප්‍රතික්‍රියා කරලා ඉහළම ඔක්සිකරණ අවස්ථාවකටපත් වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ ක්ලෝරින් ඇමෝනියා සමග ප්‍රතික්‍රියාව. මේ ක්ලෝරින් ඇමෝනියා සමග ප්‍රතික්‍රියාව අපි ඇමෝනියා රසායනයටද කතා කරා. එතන වැඩිපුර ඇමෝනියා ඇති විට ඒ වගේම වැඩිපුර ක්ලෝරින් නැති විටත් කතා කරා. මතකද ඒක? ඇමෝනියා Cl2 අතර ප්‍රතික්‍රියාව ලැබෙන්නේ මොනවද? නයිට්‍රජන් HCl. මේක ඔක්සිජන් ඔක්සිජන් අප පැහැදිලි කරා. වැඩිපුර ඇමෝනියා තිබ්බොත් මෙයා NH4 Cl බවටපත් වෙලා ඉන්නේ. වැඩිපුර Cl2 තිබ්බොත් මොකද්ද වෙන්නේ? වැඩිපුර Cl3 තිබ්බොත් මෙයා NCl3 වෙලා තියෙනවා. වැඩිපුර ඇමෝනියා තිබ්බොත් NH4 මතකයි නේද? ඔය තුන තමයි අපිට ප්‍රධානම කතා කරන්න තියෙන්නේ. තොර එතනින් එන්නේ NCl3 ධන HCl තමයි වැඩිපුර ක්ලෝරින් එක. වැඩිපුර ඇමෝනියා එක N2 ධන NH4 Cl තමයි ගෙන දෙන්නේ. ප්‍රතික්‍රියා ටික පැහැදිලිද? එහෙනම් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ක්ලෝරින් වල ඔක්සි අම්ල ගැන. අපි ජෙනරල් කෙමිස්ට්‍රි පොයින්ට්ස් විදිහට කතා කරපු කොටස් ටිකක්ම විතරයි තව ඉතුරුලා තියෙන්නේ. ඔක්සි අම්ල ගැන කතා කරන්න තියෙනවා. එතන විද්‍යුත්නතාවය, ආම්ලිකතා විචරණය ගැන කතා කරනවා. එතකොට ක්ලෝරින් හි ඔක්සි අම්ල ගත්තාම මොනවද ඉන්නේ? HOCl ඉන්නවා. ආයි HClO2, HClO3, HClO4 නේද? HOCl කොහොමද දානවා? HClO2 එක ඔක්සිජන් කෙනෙක් බන්ධනයකින් බැඳලා ඉන්නවා. ආයි අනිත් ඔක්සිජන් හයිඩ්‍රජන්ට බැඳලා ඉන්නවා. මේකේ ඔක්සිජන් දෙන්නේ පිත්ත බන්ධන වලින් බෙදලා තියෙනවා. මේකේ ඔක්සිජන් තුන් දෙනෙක් පිත්ත බන්ධන වලින් බෙදලා තියෙනවා. තමයි අනේ ඔය දාන විෂය ටික ඉන්නේ. මෙතන මොකද වෙන්නේ? ක්ලෝරින් එක ඔක්සිජන් අවස්ථාව දාන 1 දාන 3 දාන 5 දාන 7 ක්ලෝරින් HCl ගත්තා නම් ඍණ එකක් තියෙනවා. පහළට මොකද වෙලා තියෙන්නේ? ක්ලෝරින්ගේ ඔක්සිකරණ අංකය වැඩි වෙලා. මධ්‍ය පරමාණුනේ ක්ලෝරින්ගේ
ඔක්සිකරණාංකය වැඩි වෙද්දී අපි වෙන ඒවා කතා කරලා ඇති. ඔක්සිකරණාංකය වැඩි වෙද්දී අපි කියනවා විද්‍යුත් ඍණතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ජෙනරල් කෙමිස්ට්‍රි වල කතා කරා විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. එතකොට වෙන්නේ ඔක්සිජන් හා හයිඩ්‍රජන් අතර ද්‍රවීකරණය මොකද වෙන්නේ? OH අතර ද්‍රවීකරණය වැඩි වෙනවා. ද්‍රවීකරණය වැඩි වෙද්දී H+ නිදහස් කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ ආම්ලිකතාවය වැඩි වෙනවා. ඔක්සි කාරක ගුණ ගත්තොත් වැඩි වීම සිදු. ඔය විදිහට ගුණ විචලනයක් අපිට සංසන්දනය කරන්න පුළුවන්. එහෙනම් ඊට පස්සේ අපිට ඉතුරු තියෙන්නේ හයිඩ්‍රජන් හේලයිඩයි හැලජන දීපරමාණුක අණු වල බන්ධන ශක්ති විචලන ගැන කතා කරන්න. ඒ ටිකෙන් P ගුණය අවසන් වෙනවා. ඊළඟ කොටස හයිඩ්‍රජන් හේලයිඩ් හැලජන සම්බන්ධ අම්ල ටික ගැන තමයි කතා කරන්නේ. ඒකත් ජෙනරල් කෙමිස්ට්‍රි වල කතා කරා. හයිඩ්‍රජන් හේලයිඩ් HX අපි හේලයිඩ් වලට X සපුරණේ යොදා ගන්න. එතකොට මේ හයිඩ්‍රජන් හේලයිඩ් අතර ඉන්නේ කවුද? HF HCl HBr HI. එයි මේ විදිහට බන්ධන දිග වැඩි වුණේ හැලජනේ පරමාණුකාරය වැඩි වෙනවා. කාණ්ඩය පහළට යද්දී හැලජනේ පරමාණුක ආරය වැඩි වෙනවා. පරමාණුක ආරය වැඩි වෙද්දී මොකද වෙන්නේ? බන්ධන දිග වැඩි වෙනවා. බන්ධන දිග වැඩි වෙනවා. බන්ධනයක දිග වැඩි වෙද්දී බන්ධන ශක්තිය මොකද වෙන්නේ? බන්ධන ශක්තිය නම් බන්ධන ශක්තිය අඩු වෙනවා. එතකොට බන්ධනයේ බිඳිලා H+ නිදහස් කිරීමේ හැකියාව වැඩි වෙනවා. එන්නේ ස්ථායීතාවය අඩු වෙනවා. ස්ථායීතාවය අඩු වෙනවා. බන්ධනය බිඳී H+ නිදහස් කිරීම වැඩි පහළට ගත්තොත් ආම්ලිකතාවය වැඩි වෙනවා. මේ H+ නිදහස් කිරීම වැඩි. ඒකයි මෙයා දුබල අම්ලයක් වෙලා මේ තුන් දෙනාම ප්‍රබල අම්ල වෙලා තියෙන්නේ. මේ තුන් දෙනාම ප්‍රබල අම්ල අර ඒතරම් දුබල ක්‍රමානුකූලව HF HCl HBr HI විතර ආම්ලිකතාවය වැඩි වෙනවා. හැබැයි අපිට ප්‍රශ්නේ කිව්වොත් එහෙම සමසාන්ද්‍රණ මිශ්‍රණයක සමසාන්ද්‍රණ ද්‍රාවණයක ආම්ලිකතාවය මොකද වෙන්නේ? සමසාන්ද්‍රණ ද්‍රාවණවල ආම්ලිකතාවය මොකද වෙන්නේ? ආම්ලිකතාව මේ තුන් දෙනාගේ එකිනෙකට සමානයි. ආම්ලිකතාවය HCl සමානයි HBr සමානයි HI වෙනවා. ඒකට හේතුව තමයි මේ තුන් දෙනාම ප්‍රබල අම්ලනේ. එතකොට මොකද වෙන්නේ? ජලීය ද්‍රාවණයේදී තුන් දෙනාම පූර්ණ විඝටනයට ලක් වෙන්නේ. මේ තුන් දෙනා පූර්ණ විඝටනයට ලක් වුණාම ඒගොල්ලෝගේ සමානයි ආම්ලිකතාවය කෙනෙක්. හේතුව H+ සාන්ද්‍රණ සමානව ගෙන දෙන්නේ. මේ තුන් දෙනාම පූර්ණවනේ විඝටනය වෙන්නේ. H+ Cl- ඇති කරනවා. එතකොට සමසාන්ද්‍රණ නම් තියෙන්නේ. හැමෝගෙම සමාන H+ සාන්ද්‍රණ තමයි ගෙන දෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ සමසාන්ද්‍රණ ද්‍රාවණ වල කතාව දුන්නොත් එහෙම හොඳට මතක තියාගන්න HF ට වඩා වැඩි HCl හැබැයි HBr HI එකිනෙකට සමාන වෙනවා ආම්ලිකතාවය. ඒක හොඳට මතක තියාගන්න. මේ සමසාන්ද්‍රණ කතාව ආවොත් මේ විදිහට විචලනය වෙනවා කියන එක. හැබැයි අපි සංතෘප්ත ද්‍රාවණ වල ගත්තොත් එහෙම ක්‍රමානුකූලව වැඩි වෙනවා HFK ඉඳන් නේද? සංතෘප්ත ජලීය ද්‍රාවණ වල ගත්තොත් එහෙම සංතෘප්ත ජලීය ද්‍රාවණ වල ගත්තොත් සංතෘප්ත නම් ඒගොල්ලන්ගේ අපි දන්න රටාව තමයි ඉන්නේ HF ට වඩා HCl ගේ ආම්ලිකතාවය වැඩි ඊට වඩා HBr ගේ ඊට වඩා HI ගේ ආම්ලිකතාවය ක්‍රමානුකූලව වැඩි වෙනවා. මෙන්න මේ දෙකේ වෙනස හොඳට අඳුනගන්න. ඔය කතාව හොඳට පැහැදිලිව මතක තියාගන්න. සමසාන්ද්‍රණ H+ සාන්ද්‍රණ එකිනෙකට සමාන හින්දා තමයි ආම්ලිකතාව සමාන වෙන්නේ. හැබැයි සංතෘප්ත ජලීය ද්‍රාවණ වල ආම්ලිකතාවය මේ පිළිවෙලට වැඩි වීම සිද්ධ වෙනවා.
එහෙනම් අවසාන කොටස අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද? බන්ධන ශක්ති විචලනය දී පරමාණු කණු වල හැදෙන දී පරමාණු අණු වල බන්ධන ශක්තිය. මේකත් අපි කතා කරලා තියෙන කොටසක් දැන් කීපයකම F2Cl2 Br2 IT වල බන්ධන ශක්ති විචලනය ගත්තොත් එහෙම බන්ධන ශක්තිය විචලනය ගමු බන්ධන දිගත් එක්ක නැත්නම් පරමාණු ක්‍රමාංකයත් එක්ක අඩුම F2Cl2 Br2 I2 මේ Cl2 Br2 I2 ක්‍රමානුකූලව අපි ගත්තොත් එහෙම මෙයාලගේ බන්ධන දිග වැඩි වෙද්දී බන්ධන ශක්තිය අඩු වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ F2 ගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි හින්දා එයා මේ දෙන්න අතර අගයක තමයි තියෙන්නේ. මේ F2 ගේ විශේෂ දෙයක් වෙන හරිනම් F2 ගේ පැයි බන්ධන ශක්තිය වැඩිම වෙන්නේ බන්ධන දිග අඩුම හින්දා. ඔය පරමාණු කාර්යය අඩුමනේ. හැබැයි ක්ලෝරින් හි F2 හි ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නිසා එයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අධිකයි. මොකද පරමාණු ඉතා කුඩා පරමාණුවක් අරය කුඩායි. ඉලෙක්ට්‍රෝන 7ක් ඉන්නවා එයාගේ. ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩාක් වැඩි. ඒකින්ද ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ බල වැඩි. එම නිසා අස්ථායි. ඒ හේතුව හොඳට මතක තියාගන්න. මෙතන තමයි F2 ඉන්නේ. Cl2 වැඩිම ඊළඟට Br2 ඊළඟට තමයි F2 අඩුම වෙන්නේ I2. එහෙනම් ඔන්න 17 වෙනි කාණ්ඩයත් අපි කතා කරලා ඉවරයි. P ගොනුවේ හැලජන යටතේ ෆෙනෝන් ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. ෆෙනෝන් ගත්තාම ක්‍රිප්ටන් ඉඳන් පහළට ඉන්නයි. ක්‍රිප්ටන්, ෆෙනෝන්, රෙඩෝන් කියන කට්ටිය ඔක්සිජන් සහ ක්ලෝරින් එක්ක සංයෝග හදනවා. මේ සංයෝග වල ලුයිස් ලිව් අපි සිලබස් එකේ කතා කරලා තියෙනවා. ලුයිස් ලිව්වත් ඇඳලා තියෙනවා මේවට. ඔය කාරණා ටික තමයි අපිට P ගොනුව යටතේ කතා කරන්න තියෙන්නේ. එහෙනම් P ගොනුව සිද්ධාන්ත ඔක්කොම ආවරණය කරලා ඉවරයි. අපිට තව තියෙනවා P ගොනුවේ ඔක්කොම කට්ටිය එකතු කරලා ඇනයන විශ්ලේෂණය කතා කරන්න. කාබනේට, නයිට්‍රේට, නයිට්‍රයිට, සල්ෆේට, සල්ෆයිට, තයෝසල්ෆේට, සල්ෆේට, ඒ වගේම ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ් ඔය ඔක්කොම සම්බන්ධ කරලා ඇනයන විශ්ලේෂණය වෙනම කතා කරන්න තියෙනවා. ඒ වගේම D ගොනුවෙත් ඔක්කොම සිද්ධාන්ත ටික නැවත ස්කිට් රිවිෂන් එකක් කරාට පස්සේ අපිට මුළු නිර්දේශයම කැටායන විශ්ලේෂණයකුත් මේ විදිහටම සාකච්ඡාව සිදු කරනවා.